අනුශාසනාව සිදු කරන්නට අපේ නායක ආන්දරණාසීට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. දහම් සිරිලාරෙන් මුළු ලොව සුවඳවත් මේ පින්වන්ත උදෑසන එදා සම්බුදු පුරසබදෝතින්ගෙන ඒකයි දේවතාවුන් වහන්සේලාට අදත් අපේ ඇලිමයි සාගත නික්ලේශී හදමැදුරෙන් මතුණු උතුම් ධර්ම ගංගාවෙහි සැනසුම දහම් සුගන්ධයට උපහාර පූජා වශයෙන් ආධ්‍යාත්මික පූජාවක් පවත්වන්නට සියලු දේවතාවුන් වහන්සේලාගේ උතුම් සම්ප්‍රාප්තිය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රිය කරු මලක් මත පිනිබිඳු විලසින් වේ දාමේ පිනිදියර හද මත විසිරෙන්නේ දෙවිඳුනි ඒ තුලින් සතුටක් ලැබ ගන්නේ ධම්ම සෝමතයි දෙවිඳුට යුම දෙන්නේ සංගේ කාමේත රූපේ ගිරිසිඛර තති तान्तलिक के विमाने दीपे रटते गावे तरुवन गहने गेहवंतुम निकेते बुम्माचायन्तु देवा जल तल विषमे यक्ष गंधब्बनागा तित्तंता संतिकेदं मुनिवर वचनं साधवो मे सुनन्तु समवत् सुवय अत्नहरम वडमिन्ने බුදු ගුණයමයි මගේ හද තුල වඩවන්නේ බුදු රදු වැඩිය මග පියවර තබමින්නේ දම් දෙසුමටයි වැඳ අවසර ලැබ ගන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කයෝ මේ දාමනී තපස්සිනෝ ලෝක ජීවිනෝ සන්තෝ සංවිද්‍යමානා ලෝකස්මින් ලෝතුරා සඳහම් අමානදියට බැසගෙන ඉල්ලද කාය සිසිල මානසික සිසිල ලොවට බෙදා දෙන්නට නිබඳව තම දිවිය කැපකොට වැඩ හිඳින අභිවන්දනීය මහා සංගරුවනින් ඔබට අපට අවසරද ආශිර්වාදද වේවා අප සතු පුණ්‍යානුමෝදනා බලයෙන් සියලු දෙනා වහන්සේලාට සසුන් කෙත වැඩ වඩන්නට සසුන් කෙත රැකෙන මේ දැයට ජීවය දෙන්නට
සසුන් කෙත රකින්න ගිහි පැවිදි හැමත ජීවේ සපයන්නට නිරන්තරයෙන් දිව්‍ය විරිය ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාගේ අමිල මෙහෙවරද මේ වෙලාවේ ගෞරවපූර්වකව අපි සිහිපත් කරමින් ඔබ වහන්සේලාට ආශිර්වාද කරමින් ඔබ වහන්සේලාගේ ආශිර්වාදයේද අපි අපේක්ෂා කරමිනුයි මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. ධර්මකාමී පැවැත්මක් ඇති ප්‍රබුද්ධ හිතක් ධර්ම අවබෝධයෙන් මතු කර ගන්නා නිරන්තර වෑයම ප්‍රාර්ථනාව හදගම තුල ගොනු කරගත් ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි. අද ඒ දහම් ගුණය එසේත් නොවේ නම් බුදු ගුණය සංඝ සෝභන ගුණයෙන්දී උපලක්ෂිත හදවතක රෝපණය කරගන්න වැඩපිළිවෙල පිළිබඳව දේශනා කරන්නට අවකාශ සලසා දෙන්නේ දායකත්වයේ සපයන්නේ ගම්පහ යක්කල වැරැල්ලවත්තේ අංක 187 නිවසේ කාන්ති සිරිසේන පින්වත් මහත්මියත් පින්වත් සිරිසේන මහත්මයාත් අයේෂා සුදර්ශී මිනිපිරියන් සහ වෙදරාල්ලෑ වත්ත පවුලේ සහෝදර සහෝදරයන් දූ දරුවන් ඇතුළු සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසයි. අද දවසේ එම සදහැවතුන්ගේ දායකත්වයේ අරමුණු විදහම් දෙසුමේ කෙළවරට තබමින් එක් කරුණක් විශේෂයෙන් ප්‍රීතියෙන් ගෞරවයෙන් මෛත්‍රී සිතින් සිහිපත් කරන්න කැමැතියි. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයට සම්බන්ධ වන සම්බුදු පිරිස නිරන්තරයෙන් ඔබට බුදුබණ අහන විසිර යන මේ සුදර්ශන ධර්ම නිකේතන පුණ්‍ය භූමියට 30 වසරකට අධික කාලයක් අත්‍යන්ත ශ්‍රද්ධාවෙන් අසීමිත කැපකිරීමක් සිදු කළ සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක්. හැම දිනකටම මූලාධාරය ලබා දුන්නේ ශක්තිය ලබා දුන්නේ සුදු අම්මා නමින් අපේ කාන්ති සිරිසේන මහත්මිය ප්‍රධාන සහෝදර සහෝදරයන්ගේ ආදරණීය මෑණියන්. එතුමිය අපේ පැවිදි ජීවිතයේ දෙස බැලුවේ හැම මොහොතකම පුත්‍රස්නේහයෙන්. ජීවිත ගමනේ දීර්ඝ කාලයක් ආයු සම්පත්තිය වින්දනය කරලා භව චරණයට යලි එකතු වී 3 වසරක් ගත වීම නිමිති කරගෙනයි අද මේ සද්ධර්ම දේශනාවයි පුණ්‍ය ආනුමෝදනාව උපදවා පින් දෙන්නට බලාපොරොත්තු වන්නේ. මා විශ්වාස කරනවා මේ විශ්ව සංකතියේ කොතනක හෝ රැඳී අපේ ශාසනික සත්ක්‍රියාවන් දෙස එදාට වූ ප්‍රාර්ථනාව මල්පල ගැන්වී ලොව දහම් ගුණයෙන් සුවඳවත් වන හැටි අත්විඳින්නට යම් තැනක රැඳී ඇත කියා. එබැවින් එතුමිය ප්‍රධාන කුලවංශානුගත හැමට බුදුබණ අහන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි ඔබත් මේ වෙලාවේ තමන්ගේ මව්පිය ආදී අප්‍රමාණ පිරිස් ඔබේ දැසින් ගිලිහිලා භවචරණයට යම් තැනක එකතු වී ඉන්නවා නම් ඔය හදවතේ උපදින පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙන්නට ඒ ඇත්තන්ට යම්කිසි පණිවිඩයක් විත් කරන්න ඕනේ. අපි දෙවියන්ට ආරාධනා කරන්න වගේ අපේ මේකේ ඥාතිනුත් අපි අදිෂ්ඨාන කරන්න ඕනේ. එසේ අදිෂ්ඨාන කරන කල්හි ඒ අයට මේ මානසික තරංග ගමන් කිරීම විශ්ව සංස්කෘතිය කොතනක රැඳුණා. මොකද ජීවිත එක ඉරකින් හදකින් එළියවන ලෝක ධාතු 31 කොතනක හෝ රැඳී ජීවත් වෙන්නට රහත් නොවුනොත් ඒකාන්තයෙන් ඉදාවකාශ සැලසෙනවානේ. ඒ අතරින් බහුතරයකට සියල්ලන්ටම නොවෙන්නට පුළුවන්. නමුත් බහුතරයකට මේ වගේ පින්දහම් සිද්ධ කරන තැනකට එකතු වෙන්නට නැත්නම් පින්දහම් වල ශක්තිය උරා ගන්නට හැකියාව තිබෙනවයි කියලා මම කල්පනා කරන්නේ. විශේෂයෙන්ම පුණ්‍යකාමී ජීවිත ගත කරපු අය තමයි ඒ අයගේ දූ දරුවෝ තමයි පින්වත්නි ඔබ. එවැනි ඔබට පින්දහම් පුරුදු කරපු ඇත්තෝ තමයි අභාවයට පත් කරලා ගියේ. ඔබ තමයි එකට පින්දහම් කරපු ස්වාමීවරු දිවින්දයවරු සමහරට තාම දුර්ලභ ගණේ ගුණ ඇතිවිච්ච දූ දරුවෝ අභාවයට පත් කරලා මේ විශ්ව සංස්කෘතියට ඇතුළත් වෙලා සිටිනවා. එතකොට ඔබ හැම මොහොතකම ආමිෂමේ ධන දෙන්නට නිරන්තරයෙන් යැපකප වෙන වර්ෂ ගණනාවක්. ධර්ම දානයත් ඒ විදිහටම ඔබ පිළිරමනවා. මේ ධර්ම දේශනාවල දායකත්වයන් උසුලාගෙන දරාගෙන අපේ ශ්‍රද්ධාකාමී පින්නතුල්ලා සියලු දාන පරදවන දෙලොව සූපදවන සහ නිබ්බාන පරම සෝය සඳහා හිත නම් කරවන උතුම් ධර්ම මාර්ගය ලෝකයට තිලින කරාම ලැබෙන ශක්තිය විශිෂ්ට නිසා තමයි ධර්ම දානයේ අග්‍ර දානීය වශයෙන් සැලකන්නේ කියන බව අපි දන්නවා. මේ වෙලාවේ පින්නති ඔබත් හිතනවා නම් මගේ හදවතේ ධර්මයේ දැන් ටිකක් නමුත් මම මේ වෙලාවේ ගබඩා කරගන්නවා.
ගබඩා කරගෙන හිත ධර්ම මන්දිරයක් බවට පත් කරලා ධර්ම දානයේ උත්තරීතරම ශක්තිය හිත ඇතුලින් උපදවලා මගේ මේකේ ඥාතිට පින් අනුමෝදන් කරන්න විශ්වයට මේ සිතුවිලි අවසානයේදී මමත් මුදා හරිනවා කියලා එක ගොනුවක් බවට හිතපත් කරගන්න. දේශන දහම් පදවල වැඩි ප්‍රමාණයක් ක්‍රියා සටහන් තබා ගන්න. එතකොට සමහර කරුණු මතකයේ තබා ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. එහෙම තබාගෙන අපි මේ සම්බුදු ගමන තුල බුදු ගුණ හිතින් හද බුදු ගුණ හිතින් දියුණු කර පින්වත්නි අපි ඉදිරියට යන්න ඕනේ. ඒ බුදු ගුණ හිතක හැදෙනකොට දහම් ගුණ විතරක් නෙමෙයි දහම් මැදුරක් විතරක් බවට නෙමෙයි හදවතපත් වෙන්නේ බුදු මැදුරක් බවට. එතකොට බුදු මැදුරකුත් දහම් මැදුරකුත් හදන්න පුළුවන් සංඝ සෝබන ගුණයන්ගෙන් උපරක්ෂිත වෙච්ච හදවත තමයි. එනිසා හදවත සංඝවාසයක් බවට පත් වෙනවා. මෙන්න මේ අරුතින් තමයි රතනත්වයෙන් උපාසතිති උපාසකෝ රතනත්වයෙන් උපාසතිති උපාසකා කියලා උපාසකෝ උපාසිකාවන්ට පර්යාය වචනයක් දීලා තියෙන ධර්මයි. රතනත්‍රයට නැත්නම් තුනුරුවන්ට හදවත ආසනයක් කරමින් මන්දිරයක් කරමින් නිරන්තරයෙන් තුනුරුවන් සතු සූවිසි ගුණ බලය අත්දැකීමින් ජීවිතයේ ඉදිරියට ගමන් කරවනු ලබන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව උපාසක උපාසිකාව වශයෙන් පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් භික්ෂු භික්ෂුණී වශයෙන් විශේෂ කොට සලකලා තියෙනවා සාසනය. මේ හැමෝගෙම හිත ඇතුලේ හිතට පිවිසලා බලනකොට හිතට පිවිසනවා කියන්නේ පින්නත් ඒහි පස්සික කියලානේ. හිතට පිවිසෙමින් බලන විට තමා තුළ තුනුරුවන්ගේ ගුණ බලය වැඩෙන ආකාරය තුළ ඒ අත්දැකීම වල සන්තුෂ්ටියටපත් වෙන්නත් පුළුවන්. ඒ තුනුරුවන් ගුණ යම් ප්‍රමාණයක් මේ හිතේ වඩා වර්ධනය කරගන්න පුළුවන් වුණොත් හැරිලා බලනකොට ඔබට ඒක පේනවනම් අන්න ඔබේ හිතට සංග්‍රහ කළ යුතුයි. යම් ආකාරයකින් ඔබේ ජීවිතය තුළ ඒ වගේ ගුණ දහම් තවම වැඩිලා නැත්තම් දුර්වල ගුණ නම් තමන්ගේ සංතානයේ තියෙන්නේ. මේ පෘථග්ජන ලෝකේ සැරිසරනතුරු දුර්වල ගුණක් තියෙනවා ප්‍රශස්ත ගුණක් තියෙනවා. අපි අර්ථ සාක්ෂිත එකඟව දුර්වල ගුණ වලට නැත්තම් දුර්වල ඒවට අපි අගුණ කියලා කියමුකෝ. මේ දෙකටම ගුණ කියලා තමයි කියන්නේ. දැන් අපි ගන්ධ කියනකොට සුගන්ධයටත් ගන්ධ කියනවා දුගන්ධයටත් ගන්ධ කියනවා. නාසයට ගන්ධ කියලානේ අපි අරමුණු කරන්නේ. සුගන්ධ දුගන්ධ දෙකම අයිති වෙනවා වගේ මේ හදවත තුළ යම් කිසි කෙනෙකුට මේ අගුණ සුගුණ කියලා දෙක අපි වෙන් කරගමුකෝ. ඒ දෙක මධ්‍යස්ථව බලන්න පුළුවන් වෙනවා. තමන් තුළ අගුණයක් පහළ වුණාම මේක මා තුළ පහළ වුණු අගුණයක්. අගුණේ නම් ඒ අගුණේ උපදින්න හේතුවක් හොයා ගන්න ඕනේ. එතරම් ආර්ය සත්‍ය හතරක් තියෙනවා. ඊටක අගුණයක් ඉපදුනහම ඒ අගුණයට හේතු වෙච්ච මුල් කාරණේ එක්ක ලෝභයක්නේ, එක්ක ද්වේෂයක්නේ, එක්ක මෝහයක්නේ. ඔය තුනනේ අගුණ උපදවන හේතුව නැත්නම් සමුදය. එහෙනම් මේ සමුදය නිරෝධ කිරීම සඳහා තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකද්ද? ධර්ම මාර්ගය. මොනවා නිරෝධ කරනද? අකුසල නිරෝධ කරන මාර්ගය. එතකොට ඒකේ අනිත් පැත්ත අකුසල නිරෝධ වෙනවත් සමගම කුසල උත්පාදනය වෙනවා. අන්‍යන්තං සන්තම් පදං අභිසමිච්ඡ. කරණීයං අර්ථ කුසලේන යන්තං සන්තම් පදං අභිසමිච්ඡ. අර්ථ කුසල හදවතේ උපදිනවා. එහෙමයි. මෙන්න මේ ප්‍රයෝජනෙ උදෙසා තමයි ධර්මයේ පරම භාගයේ පාවිච්චි කළේ. ඒක එතෙන්දයි සබ්බපාපසා කරණ කියන්නේ. මේ හිත හදන හිත නිවනට අරගෙන යන වැඩ පිළිවෙලට මේ කතා කරන්නේ. එතකොට ධර්මය මොකක්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම මගේ විමසගත්තොත් ධර්ම දේශනාව කරන අතරදී මොකක්ද ඔබ වහන්සේ දේශනා කරන්නේ? මම මගේම හිත අවදි කරගෙන කතා කරනවා. මම දේශනා කරන්නේ ධර්ම මාර්ගයයි. ඔබ දේශනා කරන්නේ ධර්ම මාර්ගය නම් ඔබ අහගෙන ඉන්නේ ධර්ම මාර්ගය නම් අපි දෙගොල්ලම අපට අවසාන ප්‍රතිඵලය වශයෙන් නිරෝධ විය යුත්තේ නිරෝධ වෙලා තියෙන්නේ. ඒ පින්නදී ඔබට අර නිරෝධ විය යුත්තේ නිරෝධ කරගෙන තියෙනවා ධර්ම මාර්ගය ගමන් කරලා ඔන්න ලොකු සනසිල්ල. ඒ සමහරවිට දිහා බලලා අපි අහනවා මම ඔය පන්සල් උදේ ඉඳලා රැය වෙනකම් පන්සල් ගිහිල්ලා උදේ ඉඳලා රැය වෙනකම් ගෙදර රූපවාහිනිය දාගෙන ගොඩනැගිලි දාගෙන බණ අහලා මොනවද ඔය බණ වලින් ගත්තේ? කොයාගේ ජීවිතේ ධර්මේ නැන්නේ. ඔය පොඩ්ඩක් නැත්තම් කලබල වෙනවා, පොඩ්ඩක් නැත්තම් කුසල් ගහ ගන්නවා, පොඩ්ඩක් නැත්තම් රණුසරවල වෙනවා. කොයාගේ ජීවිතේ ධර්මේ නැන්නේ. අන්න බලන්න. මොකද නිරෝධ විය යුත්තේ නිරෝධ වෙලා නැහැ. පාපලාමක ධර්ම උපදින්න හේතු වෙන සමුදය කිංච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං. යම් කිසි දෙයකින් අකුසල පාක්ෂික ධර්මයක්
ලැබිලා දුගතියට හේතු වෙනවා නම් යම්කිසි සමුදය ධම්මං අපිට එන්න පුළුවන්කම තියෙනවා. ඒකට කාර්යයක් නැහැ, එකවරම එන්න බෑ. ක්‍රමක්‍රමයෙන් තමන් පිළිබඳව හොඳම අනුපස්සනාවක් ලබා ගැනීම නිතර සිදු කරනවා නම් ජීවිතේ ඔබ ප්‍රශංසනීය විය යුතු දර ප්‍රශංසනීය වෙනවා. ඒ වගේම ඔබ කෙරෙහි නිඳා කරගත යුතු තැන නිඳා කරගන්නවා. ලෝකයේ අනිත් අයගෙන් තමන්ට එන නිඳා අපවාද සියල්ලට වඩා හරි වටින්නේ තමන් තුළින් ගොඩනගා ගන්නා තමා වෙත තමාම කරගන්න ලබන නිඳාවයි. ඒක භාග්‍යවතුන් වහන්සේ බොහෝම අගය කරන ලබන එකක්. ඒ නිඳා කරන්නේ කලකිරෙන්න ජීවිතය හානි කරගන්න නෙමෙයි. තමන්ට නිඳා කරගන්නේ ආයත සංගුරේ පිහිටන්න. ජීවිතය ආපහු අලුතෙන් නැවතුණු තැන ඉඳලා ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. වැරදුණු තැන ඉඳලා නිවැරදි වෙන්න පුළුවන්. බලන්න භාග්‍යවතුන් වහන්සේ කොතන ලස්සන දෙයක් දේශනා කරනවද? යෝච පුබ්බේ පමංචිත්වා පච්චාසෝන ප්‍රේමංජති. මුලදී මට වැරදුනා අසවල් දෙන මගේ ජීවිතේ මට වැරදුනා කියලා. වැරදුණු තැන් ගැන හිත වැරදුණු තැනට සාප කරමින් වැරදුණු තරත් එක්ක නැවත ගැටෙමින් අනිගන්ට අදහස් කරමින් ක්‍රියා කිරීමද වැදගත් වෙන්නේ. එතනින් ඉදිරියට පියවරක් තබලා ඔබට වැරදුණු තැනට නිවැරදි ප්‍රතිස්ථාපනය කැඳු බිඳු තරක් පිළිසකර කරලා තින්තාලේප කරලා ගත්තම නැවත අලුත් වෙනවා වගේ අපට ජීවිතය අලුත් කරගන්නට බැරිද පුළුවන්ද කියන කාරණය පින්නත් ඔබ හිතන්නට හොඳ වෙලාව. එතකොට මා කියව දැන් උත්කෘෂ්ඨ ගුණය පිළිබඳව ප්‍රශංසනීය හැඟීමක් තමා තුළ තමාගේ සංතානයේ පහළ වෙනවා නම් ඒ තමයි ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට කියන විශේෂම සැනසෙල්ල. ධර්ම දේශනා කරන දැන් වසර ගණනාවක් මේ ධර්ම දේශනා කිරීම හරහා ගෙවි ගියා. මෙන්න මේ තුල මාගේ කිවිත මේ දුර්වලකම් මට ඒ ධර්මයේ ගවේෂණය කිරීමෙන් පොතපතින් හෝ වේවා පළමුවෙන් ධර්මය සොයා බැලීමෙන් මගේ හිතට ගන්න පුළුවන් වෙච්ච කොටස තුල මා මෙතෙක් නිවැරදි වුණා කියන සන්තුෂ්ටිය දේශකයන් වහන්සේ හැටියට අපට පහළ වෙනවා නම් ශ්‍රාවක හැටියට පින්නත් ඔබටත් පහළ වෙනවා නම් 100%ක් මේක වල බෑ ක්‍රමානුකූලව අන්න ඔබට සංග්‍රහ කළ යුතු තැන සංග්‍රහ කරන්නත් නිග්‍රහ කරගත යුතු තැනට නිග්‍රහ කරගන්නත් පින්නත් ඔබට ශක්තිය සැලසෙයි. එතෙන්දී ක්‍රමක්‍රමයෙන් නිග්‍රහ කරගත යුතු තැන් අඩු වේගෙන යනවා. අඩු වේගෙන ගිහින් එතක ඉතුරු වෙන්නේ සංග්‍රහ කළ යුතු තැන් පමණයි. අර සෝවාන් මාර්ගයට ඇතුළු වෙච්ච තැන ඉඳලා සංග්‍රහ කළ යුතු තැන් පදින මට්ටමේදී කල්යාණ පුතඥ කියන මට්ටමට එනකොට ප්‍රශස්ත ගුණයන් වැඩි වෙනවා, දුර්වල අගුණයන් හිතින් අඩු වෙගෙන යනවා. ඉතින් දැන් භාග්‍ය ඒ සංග්‍රහය නිග්‍රහය පිළිබඳව කතා කරන සූත්‍ර දේශනාවක් පින්නත් ඔබට මම උද්දච්ච කුක්කුච්ච නම් නීවරණය විග්‍රහ කිරීමේ තවත් එක් ධර්මපර්යායක් වශයෙන් ධර්ම කොටහසක් වශයෙන් සිහිපත් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට పూర్වෙහි පින්නත් ඔබට මම මතක් කරලා අපි තුල තුනුරුවන් ගුණ වඩව ගන්න උත්සාහ කරමු. මීට పూర్ව ධර්ම දේශනාවල මම ඔබට මතක් කළා බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 තියෙන්නේ. ඒක රෙදි කැලලක දීලා තව කොඩියක් හදලා නවතහ පූජාවන් කියනකට පමණක් නෙමෙයි. වෙනත් සජ්ජායනායකට පමණක් නෙමෙයි. මගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මේ වායේ කියා සජ්ජායනා කරමින් ගායනා කරමින් නවතිනකට පමණකුත් නෙමෙයි. ඒ ගුණයන්ගේ නිෂ්පත් වෙන කාරණා මා තුලින් ගොඩනගන්නට යම්කිසි වීර්යයක් මා තුළ යෙදিলা තියෙනවා නම් යම්කිසි මට්ටමකට ඒ බුදු ගුණ මා තුලින් දකින්නට පුළුවන් වුණා නම් අන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ බලාපොරොත්තු. ඒ ටික විතරයි භාග්‍යවතුන් වහන්සේගේ බලාපොරොත්තු. නැතු අපිටවා භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ ගායනා කරමින් මේ බුදු ගුණ වලට සම්බුද්ධ පූජා පවත්වමින් කල්ගත කිරීම පමණක් නෙවෙයි මේක పూర్වයෙන් මම මේ ටික මතක් කරා. ඒ කියන්නේ බුදු ගුණ ගායනා කිරීම වර්ධී කියන එකම නෙමෙයි. බුදු ගුණයන්ට වන්දනාමාන කිරීම බුදු පූජා කිරීම මාගේ භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ ඇතිසේකයි කියා ප්‍රකාශ කිරීම වරදක් කියන එකම නෙවෙයි. ඒක පින. භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපව පිනවන්නට නොව. මොකද පිනවීම හෙවත් පින සංසාරේ නැවත ගමන් කරන්නට හේතු වෙන කාරණාවක් පින්වත්නි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අප තුල උතුම් බුදු ගුණ ටික වඩවා දෙන්නටයි. භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන්නේම බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේ. මම යම්කිසි ප්‍රඥාවේ ගුණ අතරින් ගුණ 9ක් වැඩුවද මගේ ශ්‍රාවක ගුණෝණන් තමයි මහණෙනි මගේ තිබෙන එකම බලාපොරොත්තු. මා නිසි වශයෙන් පූජා කරනෝ ප්‍රතිපත්ති පූජාවෙන් මා පුදන්නෝ වේති කියලා කිව්වේ ඕකටමයි. ඒතකොට අපිට පිවිසීමට තරමක මුල් පියවරක් කරන්නට හොඳ වෙලාව මේ වෙලාව කියලා මම හිතනවා. ඒ නිසා අපි
බුදු ගුණ 9ට කෙටි පිවිසීමක් කරලා බලමු. ඒ බුදු ගුණ අප තුළ මොන විදිහේ අධ්‍යාත්මික සංවර්ධනයන්ට උපදවා දිය යුත්තේ. නැත්නම් බුදුන් වඳින අප තුළ වැඩි දියුණු විය යුත්තේ මොන වගේ ගුණ සම්පත්තියද කියලා අපි මේ කවි කීපයක් එකට ඉදිරිපත් කරනවා. ඒ කවි ටික අපි අහගෙන ඉඳලා අපි බලමු අපි තුළ කොහොමද ඒ සම්බුදු ගුණ වඩවා ගන්න කියලා. අරහං ගුණය තුල කෙලෙසුන් නැසී සිතේ සම්බුදු ගුණය තුල බැබලේ දහම සිතේ විදුලන ගුණය නැනැස මතු කරයි සිතේ සුගතෝ ගුණය අරියට මග වඩයි සිතේ. ඔන්න ගුණ හතරක් කියුණා. අරහං සම්මා සම්බුද්ධ විචාරණ සම්පන්න සුගත ගුණ හතර. බලමු ගුණ හතර අපි තුල හැබෑවටම ක්‍රියාත්මක වෙනවා නම් ටිකෙන් ටික මොකද වෙන්න ඕන? දැන් මම පිවිසීමට ආරම්භ කරන්නට කරුණු කිව්වා වගේ අරහං ගුණය තුල කෙලෙසුන් නැසේ සිටේ. යම් යම් ආකාරයකට අර දුර්වල අගුණයන් උපදවන ධර්මතා මගේ හිතේ ටිකෙන් ටික අඩු වුණා නම් අන්න මම භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ එකේ එහෙම නැත්නම් බුදු ගුණයට හිත වැදුණු එකේ වර්ධවගත් එකේ අභ්‍යන්තරගත කර එකේ අන්තර්ග්‍රහණය කරගත් එකේ ප්‍රතිඵලය මා අත්විඳින්න සිටිනවා. අන්න ප්‍රතිපත්ති පූජාවට හිත නඹුරු කරගත්තා වෙනවා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය කියලා කියන්නේ දස කෙලෙසුන් නැසූ ගුණයෙන් සමන්නාගත් ඒක හැබෑවයි. ඒ වගේම සංසාර චක්‍රය අර සිඳන අදුරෙන් අරහන් නම් වනසේක එකක් හැබෑවයි. නමුත් හිතලා බලනකොට සංසාර චක්‍රය අර මානසිකව ගත්තේ නැත්තම් හොඳට සීනුවණින් මේ දිහා බලන්නට ඕනේ. අපිට මේ ලැබෙන්නේ බොහොම කෙටි ජීවිත කාලය. මේ කෙටි ජීවිත කාලේ තවදුරටත් ಗುಣ සිහි කරගෙන ඉඳී බලවත්. භාග්‍යවතුන් වහන්සේ ಗುಣ වඩවා දීමයි අපේක්ෂා කරන්නේ. ಗುಣ සිහි කිරීම එකක්, ಗುಣ වඩවා ගැනීම එකක්. ಗುಣ සිහි කිරීම බාහිරයි. ಗುಣ වඩවා ගැනීම ආධ්‍යාත්මිකයි. මෙන්න මේ දෙකේ තියෙන සම්බන්ධතාවය අපේ ගිලිහියාව නිසා තමයි පින්වත්නි අපට මේ බුදු මඟ ප්‍රතිඵල ලබා ගන්නට පරක්කු වෙලා තියෙන්නේ. මේකෙන් ජන සමාජයේ ඈත් වෙන්න අපි බණ අහනවා. අපි බුද්ධ පූජා කරනවා. අපි බුදු ගුණ ගායනා කරනවා. නමුත් බුදු ගුණවත්, ධර්මයේ ගුණවත්, එහෙම නැත්නම් ආර්ය පුත්‍රයෙකු හැටියට, ආර්ය ශ්‍රාවකයෙකු හැටියට අපතුල ගොඩනගා ගත යුතු ධර්මතා හේවත් සංඝසෝබන ආධ්‍යාත්මික ධර්මවත් පෙරෙන්නේ නැහැ. නිසා මේක පුරව ගන්නට දැන් අපි වීර්යය කරන්න වෙලාවයි. වීර්යය කරන්න වෙලාව. හේතුව අපට විවිධ පැති වලින් මරණයේ බියකරු එවැනි අප ළඟට ළඟා වෙමින් අපව අමතනවා. මෙතනින් අපට ප්‍රතිඵලයක් ගන්න බැරුව මරමුවට අපි ලක් වුණොත් ඊළඟ භවය හරි භයානකයි පින්වත්නි. ආයෙත් හිතන්න දැන් ලෝක ධාතුවේ කොතනක උපන්නත් මේ වෙලාවේ මිනිස්සුන්ට උපන්නත් මේ භයානක වසංගත තත්වයකනේ අපි උපදින්නේ. එන්නේ මිනිසුන්ට ධර්මයේ ආමිෂ වශයෙන් හරි නැඹුරු වෙන්න තිබිච්ච කාලය දැන් කෙමින් අපෙන් දුරස් කරලා දාලා තියෙනවා. මේ ධර්ම විනාශය, මේ ලෝක විනාශය ඒවත් සරලව කිව්වොත් විශේෂ වචනයක් මම ඒකට කියන්නේ බුද්ධ චක්‍රයේ මිනිස්සු ඈත් කිරීම. ඈත් වීමට හේතුභූත වෙන්න මොනවා හරි බාහිර කාරණාත් හේතුභූත වෙනවා අධ්‍යාත්මික කාරණා වගේ. දැන් මේ බුද්ධ චක්‍රයෙන්, මේ ධර්ම චක්‍රයෙන්, මේ ආර්ය සංඝ චක්‍රයෙන් අපි බොහෝ දුරට ඈතින් ඉන්නේ. දැන් අපි චක්‍රයේ පිටකින් තමයි මේ ඉන්නේ. අර කොපර පිපිඤ්ඤා කියලා අපි ඉතර රසන මේ පීඩාවක් තිබුණානේ. ඒකේ වලල්ලෙන් පිට තමයි අපි ඉන්නේ. අපි මේ වලල්ලෙන් ඇතුළට පැන ගන්න ක්‍රමෝපාය වරින් වර තනින් තන දේශනා වෙනවා. නමුත් ඒක බොහොම අල්පයි. අන්න ඒ නිසා අපි මේ බුද්ධ චක්‍රයේ අභ්‍යන්තරික ශ්‍රාවක වෙන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ බලාපොරොත්තු. ඒ බුද්ධ චක්‍රය තුළ තියෙන බුද්ධිය හදාගත්ත චක්‍රීය රටාවක් සංතානය තුළ තියෙනවද? ආන්ගේ බුද්ධිය හදපු ගුණ 9ම මේ බුද්ධ චක්‍රය තුළට ඇතුළත් වෙච්ච ඇත්තාගේ හිත තුළින් නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒකේ පළවෙනි ගුණාංගයක් ටිකක් ගැඹුරුයි මේ කාරණාව. බොහොම අවබෝධයෙන් බලා හිටපු කෙනෙකුට තමයි අවබෝධයෙන් මහගෙන හිටපු කෙනෙකුට තමයි මේ දේශනා කරන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ. එතකොට ඔබට සරලව තවටක් කියන්නම්කෝ. අරහං ගුණය තමා තුළ වැඩෙනවද නැද්ද කියන කාරණාව. ඔබ මේකට බය වෙන්න ඕනේ නැහැ. අනේ බුදුහාමුදුරන්ගේ ගුණ මං වගේ කෙනෙක් කොහොමද වඩන්නේ?
නෑ මං වගේ කෙනෙක් කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ ගුණ වඩන්න පටන් ගත්තේ. උන්වහන්සේ ප්‍රතිඵල නෙලා ගැනීමට එදා දීපංකර පාදමූලයේදී උත්සාහ නොකළේ ඔබ හා මා වෙනුවෙන් මේ මඟ කියලා දෙන්න. එහෙම නැත්නම් උන්වහන්සේට ක්ෂණයකින් තිබුණා සම්මා සම්බුදු පදවිය අභිෂේක ලබන්නට එදා. එහෙම නැත්නම් අරහත් ඵලයේ අභිෂේක ලබන්නට. අපේ බලාපොරොත්තුව බහුතරයි මම හිතන විදිහට ශ්‍රාවක බෝධීන් බුදු බව ලැබීම නිසා කිසිම බාධකයක් නැහැ. මේ කාලේ මේ කාරණා ටික දියුණු පවුණු කරගත්තොත් අධ්‍යාත්මික වශයෙන් ඔබ ඔය අනන්තයේ හෙළෙන දුක් අධිලෙල වලට සදා වියලන බවක් දෙන්නට පුළුවන්. ඒ ගැන භාග්‍යතුන් වහන්සේ සාහිතික වෙනවානේ. සමහර කෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ කියනවා මෛත්‍රී හිත මොහොතක් වැඩුවොත් මම අප වෙනවා අය. එයා අනාගාමී මට්ටමට ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒක ඇත්තනේ පින්වත්. මොකද අනාගාමී චිත්ත ශක්තිය තුල කාමරාග පටිඝ දෙක මුණුබණිමොත් වෙනවනේ. එතකොට මෛත්‍රී කියලා කියන්නේ පටිඝයට විරුද්ධ ආධ්‍යාත්මික මට්ටමනේ. ඒක නිර්වවණු කරගත්තාම අනාගාමී මට්ටමට හිත ඔසවා තබා දෙන්නට භාග්‍යතුන් වහන්සේට පුළුවන්. එහෙම නැත්නම් වෙන බුදු පූජා පැවැත්වුවාය, යාඥාන් කළාය, දීපිකා කිව්වාය, ප්‍රාර්ථනා ලැබුවාය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙයි කියලා බුදුරජාණන් වහන්සේ නිතරම අත්පර්යාය දේශනාවක් මිසක් පරපත තථාගතවරු කරන්නේ මඟ පෙන්වන එක විතරයි මානෙන්නේ. තුම්මේ හිකිට ගන්න අත්පර්යාය. ඔබ ඔබේ වැඩ ඔබම කරගත යුතුයි. ඔබේ විමුක්තිය කිසිම බුදු කෙනෙකුටවත් කිසිම දෙවි කෙනෙකුටවත් කිසිම ඔබේ ආශ්‍රිත කල්යාණ මිත්‍රයෙකුටවත් ඔබේ විමුක්තිය උදාපත් කරලා දෙන්න බෑ. ඔබේ විමුක්තිය, ඔබේ ශාන්තිය, ඔබේ දැනසීම උදාපත් කරගත යුත්තේ ඔබමයි. ඒක ඔබට දැනෙනවා නම් පින්වත්නි මම ඉස්සර හැම දෙනා කෙරෙහිමත් හැම දෙයක් කෙරෙහිමත් ලොකු ඇලීමක් තිබුණා. මට කවුරු මොහොතකට ඈත් වෙලා ගියා. හිතේ දරා ගන්න බැරි තරම් උහුල ගන්න බැරි තරම් ලොකු පීඩාවක් මම වින්දා. දැන් මව්පියෝ කියලා හිතමු. දූ දරුවෝ හැදුවා ලොකු මහත් කළා. දියණියෝට දීලා පුතුන්ට ආහව කරලා දීලා සෑහෙන කලක් යනකම් ඔවුන් ගැනම නිතර කල්පනා වෙන්න පටන් ගත්තා. සමහරවිට මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් කමාරක් යනකම් හරියට බඩට ආහාරය දා ගන්නවා බෑ දරුවා මතක් වෙනවා. ඔහොම ඉන්න අතරේදී ඔබට ධර්ම යථාර්ථය ඇහෙන බණ ටිකක් ඇහුණා කියලා හිතමු. පීහි විපයෝගෝ දුක්ඛෝ ඔබට ලෝකේ දුක අවබෝධ කරගන්න යමක් ලැබෙනවා නම් ඒක ලොකු වාසියක්. ජීවිතේ දුක අවාසියක් නෙවෙයි පින්වත්නි. දුක වාසියක්. දැන් ඔබට බණක් ඇහුණා නම් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක යමකට අත්දකින්න ලැබුණා නම් එයාට එතන දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාරයක් නිසා ඒක අපකාරයක් නෙවෙයි කියන අන්න ඔබ පැමිණි දුක් පැනිරහ කරගන්න. එතන හිත හදාගත්තා. මේ දැන් මට පුළුවන් නේ මගේ දරුවා අත්තරලා ඉන්න තව ගෙදර ඉන්න දරුවා ගියත් දැන් මට හිත හදාගන්න පුළුවන් කියලා ඔබ යාර ජීවිතේ දැඩි ලෙන්ගතුකම් එක හිතේ දුරස් වීම වෙනුවෙන් හිත හදාගන්න පුළුවන් නේද? එහෙම හිත හදාගන්න බැරි අයට තමයි බණ ඇත්තම තියෙන්නේ. මොකද හේතුව දැන් තමන්ගේ ඉලන්දාරි වයසේ දරුවෝ දුවර පොත්තු අභාවයට පත්වෙච්ච නිසා අද දක්වා අඬමින් වැළපෙමින් දැවෙමින් තැවෙමින් වර්ණවත් ඇඳුමක් අඳින්නේ නැති අතේ වරල්ලක් දාන්න නැති දෙලේ මාලයක් බඳින්න නැති තරබුවක් දාන්න නැති මහුරු කොච්චර ඉන්නවද පියවරු ඔක්කොම කෙස්ටික බූගාගෙන ගිහි කෙවලවල ගිහියෙකුට නැති පැවිද්දෙකුට නැති ජීවිතේ ගත කරන්න පිටවත් ඔළුව පැවිදි අද ගිහි ඒ දෙපැත්තටම නැන්නේ මේක දෙකෙන් එකක් වෙන්න බෑ මේවත් අපි තේරුම් කරගන්නත් ඕන ගෘහස්ත ජීවිතයක් ගත කරනවා නම් ඒක ගෘහස්ත ජීවිතයට ගැලපෙන්න 95%ක්ම තියෙන ගෘහස්ත ජීවිතයට හැරිලා ජීවත් වෙන්න. පහයි තියෙන තමන්ගේ ජීවිතේ. ඉතින් නමුත් සමහරු ජීවිතේ ධර්මයෙන්තරව මෝහයෙන් මුලා වෙලා කලකිරුණාම ධර්මයෙන් කලකිරුණොත් ඒක වෙන්නේ නැහැ. දැන් මේ පළවෙනි එකට මම කතා කරමින් ඉන්නේ ධර්මයෙන් කලකිරිච්ච අය ගැන. නිකන් කලකිරිච්ච අය තමයි අර විදිහට. ඒ අයගේ හිතට යම් දවසක ධර්මයක් ලැබුණොත් එයා කල්පනා කරනවා මම දකින්නට ප්‍රේශීලී කෙනෙක් වෙන්න අඳුනා දිනවා. අනිත්‍ය දේ අනිත්‍ය වෙනවා. සබ්බසෝ නාම රූපස්ති. යස්ස රත්ති මමයිත. නාම රූප දෙක ගත්තාම තමන්ගේ කය ගැන කල්පනා කරලා ලෝකේ කයවල ගැන කල්පනා කරලා. යස්ස රත්ති මමයිත. අසතාරිත සෝතති. මම මොකටද ඒවා වෙනස් වුණාම මේ විදිහට සෝකීව දවුල් හෙලන්නේ කියලා. එදා කීච්ච බැඳීම ඔබේ හිතින් අඩු කරගන්න දැන් ශක්තිය ඔබට ලැබිලා තියෙනවා නම් අරහන් ගුණේ වැඩෙන හිත. එහෙනම් ඔබ නිග්‍රහ කරගත්ත යුත්තේ කොහොමද ඔබේ හිතට? දැන් අපි ඒකයි අපේ තේමාවේ ප්‍රධාන අරමුණ. අනේ මට තාම හිත හදාගන්න බෑනේ. ඔබ කියනවා මම බනහනවා තමයි. නමුත් මට හරියට අයුක්තිය පෙන්වන්න බෑ, අසාධාරණේ පෙන්වන්න බෑ. ඒක ඔයගොල්ලෝ වාසියට දාගන්න වචනය. අයුක්තියටද අසාධාරණයටද සාධාරණද කියලා කතා කරන්නේ පටිඝයාවරන්, ද්වේෂයාවරන්, කේන්තියෙන් ජීවත් වන්නේ නිතරම පුපුරු ගහමින් අනුන්ගේ හිත පාරන දාන වචන කතා කරනවා නම් එයා තුළ තියෙන පටිඝය. ඒකට හේතුව මොකද්ද? පසුබිම මොකද්ද කියන කාරණාව වැදගත්. දැන් ඔබේ හිත තුළ සංවර්ධනය වෙලා තියෙනවා නම් ඉස්සර මට හරි තදට කේන්ති යනවා.
නමුත් මම දැන් මේ කේන්තියේ පාඩුව මට මොනවද කියන තරට හිතපත් කරගෙන මට දැන් බොහෝ දුරට හිත පාලනය කරගන්න පුළුවන්. මම ඉතින් ටිකක් පාලනය කරගන්න බලනවා. දැන් මට බැරි වුණා නම් මං හිතා මගේ හිතට නිග්‍රහ කරගන්න ඕනේ. මට ඇලීම් බැඳීම් අතාර ගන්න බැරි වුණා නම් වරද සාක්ෂියට එකම බණහන ගමන් ඔබ ඔබේ හිතට නිග්‍රහ කරගන්න. මේක කවුරුවත් දන්නේ නැහැනේ. ඔබ ලෝකේ නිග්‍රහ කළොත් නේ ඔබට දැනෙන්නේ ලොකුවට. නමුත් ඔබට ඔබේ නිග්‍රහය ඔබ සතුම එකක් නේ අභ්‍යන්තරික එකක් නේ. මේ ධර්මය හිතකට සේන්දු කරගත්තම ලැබෙන ආධ්‍යාත්මික පෙරළිය ගොඩනගා ගැනීම සඳහා කෙරෙන මහඟුතම උපදේශන රත්නයේ පින්නත් මේ දේශනා කරන්නේ. දැන් ඔබට යම් කාලයක ඇලීම් අඩු කරන ගැටීම් අඩු කරගත්ත මානසික ස්වභාවයක් ඇති වුණා නම් අන්න ඔබට සතුට වෙන්න පුළුවන්. මම හුඟා මොහේ මුලා වෙලා හිටු කෙනෙක්. දැන් මගේ මොහේ මුලාවෙන් මගේ හිත ගලව ගන්න ඕන ශක්තිය ලැබුණා. අන්න පිටොත් ඔබ තුල බුදු ගුණය වඩවාගත්තු යම් ප්‍රමාණයකට හෝ වගේම ඔබ ගැනම නිග්‍රහ කරගත්තු ස්වභාවයක් ඔබ ළඟ තියෙනවා. ඒ නිග්‍රහයෙන් ඔබේ හිත මුදව ගන්න පියවර ක්‍රමය ධර්මයේ තුලමයි පවතින මම තව තවත් ධර්මයටමයි නඹුරු වෙන්නේ කියලා. දැඩි ලෙස අරසල් සාගත හිත වේවා, පාටික සම්පයුක්ත හිත වේවා, මෝහ මූලික හිත වේවා. ඒ මුදව ගන්න ඔබ උත්සාහ කළොත් අන්න අරහන් ගුණය තුල කෙලෙසුන් නැtei සිටේ. කාගේ හිතේද බුදුරජාණන් වහන්සේ හිතේ නැසුණා කියලා හිතේ ඉඳලා වැඩක් නැහැ. මා තුල අරහන් ගුණේ වඩවනකොට කෙලෙස් නැසුණාද කියලා මට හිතට එකඟව මං දිහා බලනවා. ඊළඟ දෙවෙනි ගුණය බලන්න සම්බුදු ගුණය තුල බැබලේ දහම සිටේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කණින් අහලා. මොකද අපි භාග්‍යතුන් වහන්සේ වගේ සම්මා සම්බුදු ගුණය කියන එක භාග්‍යතුන් වහන්සේට අපි නම් කරන්නේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේගේම ඥාණයෙන් නම උපදවාගත්ත නිසා. මෙතෙන්දී අපිට පොඩි වෙනසක් තියෙනවා අප තුළ සම්බුදු ගුණය වඩනකොට. කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගුරු කොටගෙන භාග්‍යවතුන් වහන්සේම ආදර්ශ කොටගෙන තමයි මා තුළ අවබෝධය ඇති කරගත්තේ. ස්වයං අවබෝධය කියන්නේ සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට මා කිව්වා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපට මහණෙනි ඔබ තුළම ඔබ තුලින්ම ඔබ විසින්ම ඔබේ අවබෝධය මතු කරගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේට කරන්න පුළුවන් මඟ පෙන්වන්නේ කොවිතරයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම වූ ධර්මය හරහා මගේ හිත මේ தත්ත්වයට සකස් කරගෙන තියෙනවා කියලා. පින්නත් ඔබට මේ ඥාන දර්ශනයන්ගෙන් දැන් ඉස්සර තිබුණට වඩා යථාභූත ඥාන දර්ශනය Taman තුළ පහළ වුණා නම් මේ ධර්මයේ තුල ජීවත් වීම කරන කොටගෙන ජීවිත අත්දැකීම් වලට ධර්මයේ සැසඳීම කරන කොටගෙන පින්නත් ඔබට යම් ශක්තිමත් පදනමක් තුළ හිත ගොඩ ගන්න පුළුවන් වුණා නම් හරියට ආරම්භ වෙන්න ඕනේ. හරියට සන්තෝෂ වෙනවා නිහතමානී සන්තෝෂයක්. ඒ හිතන මනාව ලෙස සංග්‍රහ කරගන්න ඕනේ. අපි ළඟ නූපන් අවබෝධ ඥාන ගැන කල්පනා කරලා මට තවම මේ අවබෝධය තුනේ නැන්නේ. අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ආශාවක් එහෙනානේ කියලා හිතමු. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිද්‍යාශ්‍රව. එතකොට මේ කාමාශ්‍රවය කියන එක පහළ වෙන්නේ කාම ලෝක පිළිබඳවයි. එතකොට භවආශ්‍රව කියලා කියනකොට රූප අරූප ලෝක වලට කියලා අපි ආදේශ කරගමු. මෙන්න මේ තුන් ලෝකයේ අපේ ඇලීම බැඳීම ඇති වෙන්නේ මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය මට තව වැටහිච්ච නිසා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා දිව්‍ය ආදී සම්පත් මේ පින්කම ලැබේවා කියනවා මම අද්දකම ඉහෙට තියලා සාදු කිව්වා. නමුත් දැන් ධර්මයේ අහලා ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තමයි හොඳම දිව්‍ය ලෝකයේ කියන සත්‍යවිද කාම ස්වර්ගින් ඉහළ ලෝකයේ කියලා මට වැටහුණා. ඒ ලෝකෙන් උපාගත යුතු ලබාගත යුතු උත්තරීතරම සැපේ තමයි තරීතම සත්‍ය සැපේ තමයි නිබ්බාන පරම සැපේ. ඒ නිබ්බාන පරම සැපේ ආරෙන්නට එතනින් මේකට මත්තා සුඛ පරිත්‍යාග ඒ දිව්‍ය ලෝකාදී සැපේ මම ප්‍රතික්ෂේප කරනවා නැත්නම් කැප කරනවා. ඒකෙහි මගේ හිතේ ඇලී මඩු කර ගන්නවා කියලා ඔබට හිතේ යම් කිසි තත්ත්වයක් පහළ වෙනවා නම් ඒක ඥානයක්. මොන ඥානයේද? ආධවක්ක ඥානය. එතකොට ඒ දෙක පහළ වෙනකොට අර මිත්‍යා දෘෂ්ටියත් අවිද්‍යාවත් කියන ඕග පහළ කරන ආශ්‍රව පහළ කරන මූල ධර්ම දෙකම ඔබෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට ඔබට මම හිතනවා නිබ්බාන පරම සුවය ප්‍රධාන අරමුණ බවට පත් කරගත්ත බහුතරයක් වර්තමාන ලෝකයේ මේ ධර්මයේ හරහා පිහිවිලා තියෙනවා. ධර්ම දේශනා හරහා පිහිවිලා තියෙනවා. දැන් අර අන්ධබාල පුතජන ලෝකෙට සිහිපත් කරපු ප්‍රාර්ථනා අද වළංගුඩයි. අද 90%ක්ම ඒවා අවලංගු කරගෙන නිවනට වළංගු ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරනවා. අවමෝෂී නිවන ප්‍රාර්ථනා කරන මට්ටමකට බෞද්ධ ජන සමාජයේ අවතීර්ණ වෙලා තියෙනවා
අපි මේ බෞද්ධ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනකොට ශ්‍රාවක ශ්‍රාවිකාවන් එක්ක සාකච්ඡා කරනකොට අපිට වැටහිලා තියෙන වැදගත් කාරණාවක්. ඒ ගොනුවේ අපේ net FM ගුවන්විදුලිය හරහා මේ ධර්ම ගංගාවට පිවිස සිටින සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සියලු දේශකයන් වහන්සේලා වට රැස් වෙලා ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ගැන අපිට සතුටු සිතින් සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් මාධ්‍ය හරහා මේ වෙනකොට ගුවන්විදුලි වේවා රූපවාහිනී මාධ්‍ය වේවා බහුතරයක් මෙන්න මේ ධර්ම ස්රෝතේ කියනකොට අහන්නට ධර්මය. ඒ වගේම කනට උතුම් ධර්මය. ඒ වගේම ධර්මය නම් වූ සැඩපහර. කියන මේ අර්ථ ගණනාවකින් උත්තර වචනය ධර්ම ස්රෝතේ කියන්නේ ධර්ම ස්රෝතය ලෝකේ ගලාගෙන යනවාද? ඒ ධර්ම ස්රෝතේට වැටෙන්නට බහුතරයකට වාසනාවක් වෙනවත් තියෙනවා. ඒ නිසා සතුටු වෙන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක් සෑහෙන කෙනෙකුට දැන් ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? මහා බරක් අරගෙන කන්දක් පාවුන ඉඳලා ගමනක් ආරම්භ කරලා කන්ද උඩට ගිහිල්ලා ආපහු බර එහි තියලා පහළට බැසගෙන එන එකක් වගේ එකක් ජීවිතේ. ඒ කියන්නේ ජීවිතේ හිතන්න පංචස්කන්ධ බර ඇරෙන්නට පංච උපාදානස්කන්ධ බර ඇරෙන්නට වෙනත් ඔබේ ජීවිතය තුළ කොයිතරම් බර කඳක් ගිහියෝ හැටියට උහුරනවද? ඒ විදිහට අපිත් එහෙමයි. අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තනීමේදී ගුරුවරයන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලා උගන්වන්න කියන්න උන්වහන්සේලා යම් කාලයකට ගේන්න උන්වහන්සේලා සාසනෙ පිරිමහින අනාගත අතිවරයන් වහන්සේලා වඩපත් කරන්න අපේ හිතේ කොච්චර කැපවීමක් තියෙනවද? ශිල්ප උගන්වන්න ඕනේ. අපට උගන්වන්න බැරි නම් ශිල්ප උගන්වන්න දැන් තාක්ෂලාවට යවන්න ඕන. ඔබට තියෙන වගකීම් සියල්ලක්ම තියෙනවා. ඒ ඇත්තට සිවුරු පිළිකරද අපේ යන්න ඕන. සිව්පසුපස්ථානය කරන්න ඕන. ඉතින් හැබැයි ඔබේ ජීවිතේ වල අපේ ජීවිතේ පහසු තියෙන මේ ටික සිහිපත් කරනකොටම ස්වාමීන් වහන්සේනවල පතක් කරන් දෙන්නේ කැමැත්තෙන් පසු වෙන අත්ව මුණ ගැහෙනවා. සියලු පිළිකරක් පොදි කරලා කැමැත්තෙන් පසු වෙන අත්ව මුණ ගැහෙනවා. අපේ ජීවිතේ නිසා ඔබට වඩා තරලයි. ඔබේ ජීවිතේ අපට වඩා හරි බරයි. සම්බාධෝ යංගරා වාසෝ. ඔබේ දූ දරුවන්ට උගන්වන්න අනිත් කවදාටත් වඩා මේ තාක්ෂණික මට්ටමින් ඉහළට ගිය ලෝකයේ දරුවන්ට උගන්වන්න ඔබ කැස කවර හැටි ඔබ විය පැහැදම් කරන හැටි ඔබේ උදේ ඉඳන් රැය වෙනකන් දරුවන් එක්ක ඔබ ගෙන යන සටන වෙනදටත් වඩා කවදාටත් වඩා පැහැදිලි. ඔබ දැන් මේ කන්ද පාමුල ඉන්නවනම් ඔන්න ඔය දරුවෝ තොසවාගෙන ප්‍රාර්ථනා මල්ලක් හරේ තියාගෙන හිසේ තියාගෙන ඔබ ජීවන කන්ද රංගිනවා. ඒ ජීවන කන්ද රංගින ඔබට ජීවිතේ බරයි කියා ජීවිතේ දුකයි කියා ඔබට හුඟක් වැටහෙනවා. ඊළඟට ඒ කන්ද මුදුරට යානකොට දරුවන් නබව විවාහ කරලා දීලා වුණ දැන් නම් මං යාන්තම් නිදහස් කියන තැනට ඔබ එනවා. මේක තමයි එකකට බහුතරයේ ජීවිතය ආරම්භයේ සිට අවසානය දක්වා සිද්ධ වෙන්නේ. හැබැයි මේ ධම්මකට වැටුණු නැමුණු ධර්ම ස්රෝතයට අහුවෙච්ච පින්නති ඔබට සතුට වෙන්න පුළුවන්. නෑ. මම ඒ බර විතරක් කරට දාගත්තු කෙනෙක් නෙමෙයි. මම බර උහුරන ගමන් බර නිදහස් කරගන්න මාවතත් මගේ හිතේ සමාන්තරව වැටුණා. එනකොට ජීවිතේ වයස අවුරුදු 60ක් නම් ඒ 60 අවුරුදු තුළ වගකීම් සියල්ලක් ඔබ දරුව අතරේ ඒ සියලු වගකීම් අනුන් වෙනුවෙන් සහ උපන් ජීවිතය හා අවතින ජීවිතය වෙනුවෙන් ගෙනාවු වගකීම් සම්භාර ඉෂ්ට කිරීමක් ඒ සියල්ලක් අනුන් වෙනුවෙන් ඔබ වෙනුවට යමක් කරතා. ඔබ දරුවන් ළමා වීම භාගවලාට සමහර කෙනෙක් මට කියනවා අපේ හැමෝම මම දරුවා මේ මොන්ටිසෝරි දාලා මම මේ පන්සලේ මේ වෙලාවෙ ඉන්නේ. මට ටිකක් බඩ භාවනා කරගන්න හම්බෙන්නේ. ගෙදර මම 3ට නැගිටින්නේ. උයලා පිහලා මාත්‍යට බද්දලා අනිත් දරුවටත් බද්දලා ඉස්කෝල වලට යනවා. පොඩි දරුවත් මොන්ටිසෝරි දාලා මම බෝධින් වහන්සේලාට භාවනා කරන්න ආවා අපේ හැමෝට. මට භාවනා කරනකොට දහම් ගැටලුවක් වුණා. ඒක අහන්නයි මේ කතා කළේ. ඉතින් හරි සතුටුයි. අන්න බලන්න දරුවෝ ලොකු වහන්සේලා සියල්ල වැඩි ඉවර වෙලා කරන්න හිටියොත් අපි කොයි වෙලාවෙ මේ යුගයේ ගත්තොත් පාණි නිරුද්ධ වෙනවා කියලා කවුද දන්නේ? අන්න ඔබ හිතලා අප්‍රමාණ සන්තුෂ්ටි ඔබ ගැන යම් කිසි ඥානයක් පහළ කරගෙන තියෙනවා. මේක තමයි යථාභූත ඥානය කියන්නේ. බහුතරයකට සමාන්තරව ජීවිතේ මේ ගෙනියන්න බැරි ප්‍රශ්නෙක පින්නත් මේ තියෙන්නේ. හැබැයි ඕනෑකම තියනවා නම් නොහැකි දෙයක් නැත. හැම දෙයක්ම හැක. හැමතැනම හිත මොලේ කියලා පින්නත් ඔබට මම කියලා දීලා තියෙනවා. ඒ නිසා හිත ඇත්නම් පත කුඩා. ඔබට තියෙන විශේෂපතේ කොච්චර පුරල් වුණත් මේ පතර පත කියනකොට ආහාර පත විතරක් නෙමෙයි. ඔබට තියෙන විශේෂපතේ කොච්චර පුරල් වුණත් ඔබ කොච්චර වගකීම් සම්භාරයක රැඳී බැඳී හිටියා මතක තියාගන්න ඔබට ඔබ පමණයි. ඔබේ වැඩ කරගත යුත්තේ ඔබම පමණයි. මේ පණිවිඩය ඔබේ හදවතට සේන්දු වෙනවනම් එදාත් අන්න පින්නත් ඔබ තුළ යම් කිසි බුදු ගුණයක් වඩාව ගත්ත හිතක් පැවතුනා වෙනවා. ඊළඟට තුන්වෙනි ගුණයට අපි ඉඳලා බලමු පිටියේ. විදුනන ගුණය නැන ඇස මතු කරයි සිටේ. ඒකට මම කාලය ගන්නෙ නැහැ. සම්මා සම්බුද්ධ ඥානයේ හරහා කරුණු කීපයක් මතක් කළා. මේ
විද්‍යාචර්ය සම්පන්න ගුණී පිටතව දාන අෂ්ට විද්‍යා 15 කියන ගුණ ඒ තුර ත්‍රිවිද්‍යාව ගත්තත් පුබ්බේ නිවාසානුස්සති ආශ්‍රවක්ෂය කර චතුූපපාද. දැන් මේ ත්‍රිවිද්‍යාව අනේ මට පහළුනේ නෑනේ කියලා පින්වත් ඔබට හිතෙන්න පුළුවන්. මම දැන් ආශ්‍රවක්ෂය ඥානය ගැන කතා කරා. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන පින්වත් මේ ආත්ම භවවල බම් පෙර එහෙම හිටියා කියලා මට අවබෝධයක් නෑ නේද? අනේ ඒ නිසා මට විද්‍යාචර්ය ඥානය නෑ නේද කියලා හිතන නෙමෙයි. පින්වත් ඔබට තමන්ගේ పూర్ව භව සංසාර ගමන තුල ඔබ සක්‍රීයව මේ දක්වා පැමුණුනේ යම් යම් සමුදේ ධර්මයන්ගේ බලපෑම නිසා නේද කියලා වැටහෙනවනම් ඒක පුබ්බේ නිවාසානුස්සතිය. పూర్ව වාසස්ථානවල ඔබ ගමන් කළ ආකාරය ගැන ඔබට යම් කිසි අවබෝධයක් පහළ වෙනවා නම් මේ මාව සංසාරේ හදගෙන ආවේ ඒ බවවල සිට රැස්කල කර්ම විපාක නිසාමයි. කර්ම ධර්මයේ නිසා තමයි ලෝක චක්‍රය අපි සැරිසැන්නේ. කර්ම චක්‍රය තමයි සංසාර චක්‍රය කියන්නේ. මේ අවබෝධය ඔබට පහළ වෙනවා නම් අන්න පැහැදිලි ඔබට පුබ්බේ නිවාසානුස්සතිය පිළිබඳ යම් කිසි ප්‍රාථමික ඥානයක් නිවනට හේතු බෝධවට ඥානයක් ඔබට ලැබිලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඔබ දන්නවා තවදුරටත් මේ සංසාරේ යනවා නම් යන්න හේතු වෙන්නේ මෙන්න මේ සංස්කාර ධර්මයන් නිසා. මේ සංස්කෘතික ධර්මයන් නිසා. එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන් නිසා. පාලියෙන් කියොත් සංකාර ධර්මයන් නිසා. තවත් සරලව පින්පව් ධ්‍යාන කියන මේ තුන් අධ්‍යාත්මික මට්ටම් නිසා තමයි සංසාරේ යන්න සිද්ධ වෙන්නේ. මම පාපී සංකාරයෙන් රැස් කිරීමෙන් දැන් 99ක් මගේ හිතෙන් දහස් කරගත්තු කෙනෙක්. ඔන්න ඔබට හිතෙනවා. ඊළඟට මම කරටද පින්කම් වලින් උනත් කාගින්වත් කීර්තිය ප්‍රශංසාවක් හොඳ නමක් ප්‍රතිලාභය ගුණ ප්‍රකාශනය මොකක් බලාපොරොත්තු වෙන්න එපා. කළ දේ කළා. කළ දේ කළේ මම පිළිස නිවන් පිණිසයි. නැවත යමක් ලබන්නට ඔබේ ප්‍රාර්ථනාවක් තිබොත් අන්නවත ලෝභය ඉස්මතු වෙනවා. අලෝභය පූර්ව කරගෙන පස්චිම කරගන්නවා ලෝභය. ඒක හරි භයානකයි පින්වත්නි. ඒ තැනට ඔබේ හිත වඩා වර්ධනය වෙලා නම් ඔබ දන්නවා මම සංසාරේ වැඩිදුර ගමන් කරන කෙනෙක් නෙමෙයි. මොකද සංසාරේ වැඩිදුර ගමන් කරන්න හේතු වෙන්නේ සංස්කාර ධර්මයන් නම් මම සංස්කාර ධර්මයන් මූලෝත්හීන කිරීමේ වැඩපිළිවෙල තේරුම් අරගෙන තියෙන විදර්ශනා හරහා කියලා. පින්නට ඔබ වටහා ගත්තොත් අන්න විදුනන ගුණය නැන ඇස මතු කරයි සිටේ. හතරවෙනි තමයි සුගතෝ ගුණය අරියට මඟ වඩයි සිටේ. සුගතෝ කිව්වේ සුන්දර තැනකට හිත ගමන් කරන මාර්ගයයි. එය එකම මාර්ගය කියලා පින්නත් ඔබ දන්නවා. දැන් මෙතෙක් මේ දේශනා කරපු කාරණා ටික ගැන අපව හැරිලා බලුවා. ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔව්. මම ජීවිතයේ දෙස ලෝකයේ දෙස සම්මා දිට්ඨියෙන් බලපු කෙනෙක්. දැන් මට සම්මා දිට්ඨිය ගුණේ තියෙනවා. මම තවදුරටත් මේ සම්මා දිට්ඨිය මොහත් කරන්න ඊළඟ ගුණයට පිවිසිලාම පින්නත් ඔබට කාරණාවක් විස්තර කළොත් හොඳයි කියලා මම හිතනවා. දැන් අපි දන්නවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචර්ය සම්පන්න සුගත. දැන් බලන්න ඔබ ගායනා කරන්න කියන කොතන ඉක්මනට ගායනා කරන්න පුළුවන්ද? ඉතිවිසෝ භගවරහන් ධම්මා සම්බුද්ධ විද්‍යාචර්ය සම්පන්න සුගතෝ. වන්දනා කළ ඉවරෙන්නත් තිබුණා. නමුත් මේක විස්තර කරන්න මෙතෙක් කළා යනවා නම් මේක අධ්‍යාත්මිකව සංවර්ධනය කරන්න කොච්චර භව ගානක් ඇයිද කියන කාරණාව කොච්චර ලොකු කැපවීමක් කරගත යුතු වේද කියන කාරණාව පිටුපට වැටෙනවා නම් ඒකත් ලොකු දෙයක්. පිටුවත්නි අර මම ඔබට කිව්වා රාශී සූත්‍රය කියලා දෙන්නම් කියලා ඉඩකඩ ලැබුණොත් කියලා දෙන්න. නමුත් රාශී සූත්‍රයේ අන්තර්ගතයේ වගේ අදහසක් වෙන ගුණයක් අපිට ඊළඟට මුඩ ගැහෙන්නේ. මොකක්ද? ලෝකවිදු ගුණය. මේ ලෝකවිදු ගුණය කියනකොට ලෝකයේ විනිවිද දැකීමේ ඥාණයෙන් පින්නත් ලෝකවිදු ගුණය කියලා කියන්නේ. එතකොට ලෝකයේ අයිති කොටස් තුනක් තියෙනවා. කාමාවචර ලෝකය, රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා සම්බුදුන් වණින් මේ තුන් ලෝකයේ විනිවිද දකින්න. මේ තුන් ලෝකයේ සත්වයන්ගේ චිත්තසංතාන වැඩ කරන හැටි, චිත්තසංතානවල සුගති දුර්ගති ස්වභාව භාග්‍යවතුන් වහන්සේලාගේ මහා පුදුර ඥාන විශ්යෙන් දකින්න. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු ඥානයේ ආරම්භය හදාගත්තේ ඔබට මට ලෝකවිදු ඥානය උපදවා ගන්නට උවමනා කරන මූලාධාරයක් ලබා දෙන තුන් ලෝකයක් වෙනම තියෙනවා. ඒක අවබෝධ කර ගැනීම ඔබට මට ප්‍රමාණවත්. මොකක්ද? එකක් කායික ලෝකය, අනිත් එක අධ්‍යාත්මික ලෝකය, අනිත් එක බාහිර ලෝකය. ඒ මොන මම පින්නත් ඔබට ඒකට උපකාරය පිණිස පුංචි කවි තුනක් සිහිපත් කරනවා. සිතයි කයයි බහැර ලොවයි යන තුන් ලෝකය. පැහැදිලිනේ? සිතයි කයයි බහැර ලොවයි යන තුන් ලෝකය හැම මොහොතෙම අනියත වී සිදුවන්නේ කය.
සිතයි කයයි බැහැරලොවයි යන තුන් ලෝකය. දැන් ලෝක තුනට නෝබා දහසක් ගත්තා. මොකද හිත පිළිබඳ ලෝකේ, කය පිළිබඳ ලෝකේ සහ සිතට, කයට දෙකට අරමුණු ගෙනෙන බාහිර ලෝකේ තියෙනවා. ඒකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ලෝකය. එහෙම නැත්නම් මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර සියුම් ප්‍රභේද දක්වා යන ලෝකයන් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මොකද ඔබට මට විශේෂ ගෝචර වල තනකින් ඕන අපි ලෝකෝත්තර වෙන්නට. මොකද මා නිතරම අවධාරණය කරන එක තමයි බුදු ගුණ 9න් 4 දෙපැත්තට බෙදලා මැද බුදු ගුණේ ගත්තොත් මධ්‍ය ලක්ෂ්‍යය පිළිබඳව ගත්තොත් ඒ තමයි ලෝකවිදු ගුණය. ඒ ලෝකවිදු ගුණේ තමා තුළ අධ්‍යයන ගත්තොත් විතරයි බෞද්ධයෙක් වෙන්න පුළුවන්. එහෙනම් පැවිද්දෙකුට හොයවා ගිහියෙකුට බෞද්ධයෙක් වෙන්න බෑ මේ බණ ටික ක්‍රියාත්මක කරගන්න. එහෙනම් හිතලා බලන්න බෞද්ධකමට අපි සූදානම්ද? දැන් නුදුරු කාලයක එළඹෙන්නේ වෙසක් පොහොය. තව දෙමාසෙක. එතකොට අපිට අපේ බෞද්ධකම ප්‍රදර්ශනය වෙන්නේ බාහිර සරසිලි සමුදායකින් පමණක් නේද? අපේ අධ්‍යාත්මික වශයෙන් මධ්‍ය ලක්ෂ්‍යයේ පිහිටලා යම් කිසි ගුණයක් වඩවන්නට බැරිද? අන්න එතෙන්ට ඔබේ හිත අරගෙන ඉක්මනින් ඔබට නිවනේ යමා රසය ළඟා කර දෙන්නට අපේ මට්ටමේ ශ්‍රාවක බුද්ධ කියන මට්ටමට උපකාරය කරලා මේ කාරණා විස්තර කරන්නේ. හැම මොහොතේම අනියත වී සිදුවන්නේ කය. ඒතර කය කියනකොට ඔබ ලියා ගන්නවා මා ප්‍රාණ කයන්නයි. කයවයි කියලා දෙකක් තියෙනවා කියනත් කය කියන්නේ ක්ෂය වෙනවා. සිතයි කයයි බහැරලොවයි යන තුන් ලෝකයේ හැම මොහොතේම අනියත වී සිදුවන්නේ කය. කය කියනකොට ක්ෂය වෙනවා. ඔන්න දැන් කය පැත්තට හැරෙනවා අපි. ලෝකවිදු ඥානෙ උපදවන ප්‍රථම පියවර. කය අනියත වන විට දිරනා බව මේ කය නුවණින් දුටුවොත් නෙලෙසම පැනස ලැබේමය. කය අනියත වන විට දිරනා බව මේ කය නුවණින් දුටුවොත් නෙලෙසම පැනස ලැබේමය. මේක භාවනාවක්ද කියනකොත් මම කියනවා බොණන්සිර කෝකක්වත් වෙන්නේ මේකවත් වෙන්නේ කායानुපස්සනාව. ඒ කිව්වේ මේ කය ඉසමුදුනේ සිරන් දෙපතුල දක්වා අපි යම් යම් කොටස් ප්‍රකටව අනිත්‍ය භාවයට පත් වෙන අවස්ථා දකින්න පුළුවන්. ඇහැ අනිත්‍ය වෙනවා ඇත්ත ඒක නොපෙනියාමෙන්. කෙස් අනිත්‍ය වෙනවා සුදු රැ ගැනීමෙන්. නාසය අනිත්‍ය වෙනවා ගඳ සුවඳ නොදෙනියාමෙන්. කන අනිත්‍ය වෙනවා කන් ඇසියාමෙන්. මුඛය අනිත්‍ය වෙනවා දත් සැලීම ආදීන්. කට විවිධ ස්වභාවයට පත් වීමෙන්. කය කුඩු වීම ආදීන් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. සමස්ත කයම අපිට මේක පේනවානේ. මේ කය ප්‍රකට වශයෙන් ඉන්ද්‍රියන්ගේ අක්‍රීය භාවයෙන් අනිත්‍ය භාවය ප්‍රකට වෙනවා වගේම සූක්ෂම වශයෙන් එහෙම නැත්නම් හැම ක්ෂණයක් පාසා අනිත්‍ය ස්වභාවයටත් මේ කය පත් වෙන නිසා මේ කයේ දිරීමේ ස්වභාවය නම් වූ අර ශනික අනිත්‍ය එකතුව සම්මුතිය ගණිත සාධකයට පැහැදිලි. ශනික අනිත්‍යගේ එකතුව සමානයි. සම්මුතිය. ඒ කියන්නේ ඇහැ එක ක්ෂණයකින් එක දවසකින් අනිත්‍ය වුණා නෙමෙයි. අවුරුදු 40ක් මේක පාවිච්චි කරනකොට අවුරුදු 40ක් තිස්සේ මහින් රූප බැලීම ආදී කරනකොට නැහැ වෙහෙසෙවට පස්සේ. තමහට මේවා මේ ඇහින් ගින්නකට අපි ලඟ වෙලා කල්පනා. ඒතකොට ගිනි රස හේත ඇහි අනිත්‍යතාවය දැන් අද කාලේ නම් කම්පියුටර් එකේ විතර ඇහැ දාගෙන ඉඳීමේ දුරකථනයේ විතර ඇහැ දාගෙන ඉඳීමේ සුදේව හිසටපත් කරලා බලා හිඳීමේ දවසේ වැඩක් අද වර්තමාන දරුවන්ට මේ කතාව කියනවා කියන පින්නතොලට අමුතුවෙන් කිය යුතු දෙයක් නෙවෙයි. දැන් ඉස උපැස් වල පළදෙන කෙනෙක් බොහොම කලාතුරකින් දකින්න ලැබෙයි. දැන් බලන්නකො පාසල් වලට කොච්චර එන උපැස් වල පළදෙන මොකද ඒ අර ඇහි අනිත්‍යතාවය එක කල්ලේ තුන් ප්‍රකට වෙනවා. ඒක කාරණාවක් මෙහෙම ඇහැ අතනකොට අපි සාමාන්‍යයෙන් ප්‍රකට කියලා. අවුරුදු 40 වෙනකොට අර ක්ෂණික අනිත්‍යයේ එකතුව සමානයි. සම්මුතිය අනිත්‍යයි. ඉතින් අනිත් සියලු ඉන්ද්‍රියන්ගෙන් එහෙමයි. කය අනියත වෙන විට දිරනා බව මේ කය නුවණින් එලෙසම පැනස ලැබීමයි. එතකොට යම් කෙනෙක් කය පිළිබඳව මේ යථාර්ථය ලැබුවොත් මම ඒකට පහසු වෙන්න විතරක් මේ උදාහරණය ගන්නම්. කාය සක්කාය දිට්ඨිය විදිනවා. කාය සක්කාය දිට්ඨිය විදිනවා. කාය සක්කාය දිට්ඨිය කියන්නේ මේ කය මමය, මේ කය මගේ කියන මේ අදහස නෙවෙයි කාය සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට මේ සතර මහා ධාතු පින්නත් ඔබට විදේශල පාඩම් කරන්නේ පඨවිය තද කරයි, ආපෝ වගුරුවයි, තේජෝ උණු කරයි, වායෝ සසරවයි.
මේ කය මමය කියයි. මේ කය මගේ කියයි. ඔය මම මගේ කියන කයේ ඇත්ත ස්වභාවය යමෙකුට දැක ගන්න පුළුවන් වුණා නම් එයා කාය සක්කාය දිට්ඨිය විඳගත්තු කෙනෙක් වෙනවා. අඩුම ගානේ මේ මෙතනින් එපිටට යාම කෙසේ වෙතත් කාය සක්කාය දිට්ඨිය විඳගන්න ඔබට මේ තියෙන අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ විශේෂයෙන් වයසින් මුහුකුරාගේ වැඩිහිටි ඇත්තන්ට යටිපතුලේ ඉඳලා ඉස්පුතුර දක්වා මේ තියෙන කායික ආබාධ ස්වභාවයන් කවරදාකවත් වඩා තදින් දැනෙන කාලයක් නෙමෙයි. මේ බණහන අයගෙන් කී දෙනෙක් අද ඇඳේ දිගා වෙලා බණහනවා. මේ බණහන අයගෙන් කී දෙනෙක් අද පුටුවක වාඩි වෙලා බණහනවා. ඇදි පුටුවක වාඩි වෙලා බණහනවා. කොට්ටයක් මෙන්ටය සමහරට බිම දාගෙන බණහනවා. මොකද ඒ කයේ දිරින් ස්වභාවය ප්‍රකට වෙලා. ඉතින් මේ බණහන ගමන් අනේ ඇත්තයි මගේ කය මෙහෙම කයක් මට අවශ්‍ය විදිහට මගේ කය පවතින්නේ නැත්නම් මේක මගේ වෙන්නේ කොහොමද? සම්මුතියේදී මම බව හැබෑව. සම්මුතියේදී මගේ බවත් හැබෑව. පරමාර්ථ වශයෙන් ගත්තාලි මම මේ තුල හදාගෙන තිත් සක්කාය දිට්ඨිය දැන් බිඳෙන්න කාලය. බිඳ ගන්නට කාලය. අනාර සම්මා සම්බුදු අවබෝධය ලබතුරෝ පහළ වෙනවා. මනාවකට තමම අවබෝධ කරනවා කියන එක සම්මා සම්බුදු බව. පින්වත්නි. ඊළඟට අපි බලමු සතර සතිපට්ඨානෙ පින්නතුර මත කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන සක්කාය දිට්ඨිය බිඳ ගන්න ඕපනා කරන ධර්ම අවබෝධය ලබන්න ඕනේ. එතකොට අර රාශි සූත්‍රයේ තව කාරණාවට පෙරමුනේ නැහැ. නමුත් ඉදිරිදේශනික දේශනාවට කරුණු ටික හරියට කල්පනා කරමු. මේ වෙලාවේ මේක හොඳින් ඉගෙන ගත්තොත් ලෝකවිදු ගුණය දක්වා එන බුදු ගුණ ටික පින්නත් ඔබ ටිකෙන් ටික මේ විදිහට විස්තර කරලා දුන්නොත් ඉදිරියට උහක් වටිනවා කියලා මම කල්පනා කරනවා. පින්නත් දැන් ඔන්න හිත පිළිබඳ සක්කාය දිට්ඨිය බිඳලා හැටි කොහොමද? හිත සිතුවිලි උපදවමින් බිඳෙනාරුමය විමසිල්ලෙන් බලන අයට පෙනේවි උරුමය නොනවතීම ගලනා ගංගාවක රිද්මය උපමාවකි හඳුන ගන්න දහමක අරුමය. හිත සිතුවිලි උපදවමින් බිඳෙන අරුමය. මේ හිත කියන එක බිඳෙන හැටි බලන්නට වෙන ක්‍රමයක් නෑ. කොහොමද හිත බිඳෙන බව අපිට වැටහෙන්නේ? අපිට එන සිතුවිලි බිඳෙන බව අපට වැටහෙනවා. නාව ආරම්භ කරනකොට මට ධර්මදේශනාව ආරම්භ කරනවා කියන සිතුවිල්ල ඇති වුණා. දැන් ධර්මදේශනාව කරගෙන යනකොට ඔන්න ධර්මදේශනාව ආරම්භ කරපු සිතුවිල්ල බිඳීගෙන ගිහින් ධර්මදේශනාව කරනවා කියන සිතුවිල්ල ඇති වුණා. දැන් ක්‍රමක්‍රමයෙන් පැයක කාලයක ගෙවි ගියා. දැන් ඔන්න ධර්මදේශනාව සමාප්ත වුණා කියන තැනට සමාප්ත කළ යුතුයි කියන තැනට හිතෙනකොට අන්න ධර්මදේශනාව පවත්වනවා කියන සිතුවිල්ල බිඳී ගියා. හැබැයි මේක මේ තුන් පියවර විතරක් නෙවෙයි බිඳී ගියේ. එක ක්ෂණයකට ඇසිපිල්ලමක් ගන්න කාලය ඇතුලේ අසුරසනක් ගන්න කාලය ඇතුලේ කෝටි වාරයක් මේ හිත සිතුවිලි වශයෙන් දවන චිත්ත වශයෙන් බිඳි යන්නේ. ඒ ගැඹුරු ආධිධාත්මික විග්‍රහය බැරි වුණත් කෙනෙකුට මේක වැටහෙනවනේ. දැන් මට වගේම ඔබටත් වැටෙනවා. බණ අහන්න පටන් ගත්තා. බණ අහමින් හිටියා. ඔන්න හිතනවා අනේ පැය ඉවරයිද? කාලේ ගුණාද? අන්න ඔබට හිතේ බිඳීම පිළිබඳ යම් කිසි වැටහීමක් ආවා. මේ ටික තේරුම් ගත්තත් ඇති බුදුහාමුදුරන්ගේ හේවන පින්නත් එදා බණ අහපු අයට මේ තමයි ආපු ධර්ම අවබෝධය. මේ බණ ටික තමයි සක්කාය දිට්ඨිය පිළිබඳ බහුතරයකට සෝවාන් වෙන්න හේතුභූත උනේ. නමුත් සෝවාන් වුණා විතරක් නෙමෙයි මේ බණ ටික අරාම රහත් ඵලය දක්වා වැඩි අය ගොඩයි. බහුතරය බුද්ධ කාලේ තිබෙනවා. එතකොට හිත සිතුවිලි උපදවමින් බිඳලා අරුමේ විමසිල්ලෙන් බලන අයට පෙනේවි උරුමයි. මේක නේද මම මගේ කියලා උරුම කරගෙන තියෙන්නේ. හිත මගේ වෙන්නේ කොහොමද? වෙනස් වෙන එකක් නෑ. මට ඕන කරන හැටියට හිතේ යමක් රැඳෙන්නේ නැහැ කියලා පින්නත් ඔබට පැහැදිලිනේ. ළමයි කියනවා අනේ ආන්දරේ විභාගෙත් ළඟයි මට මොකුත් මගට හිටින්නේ නැහැ. මොකද ඒක හිතේ උරුමය. එහෙනම් අපි ඒකට විශේෂ ප්‍රවශීක යොදා ගනිමින් ඒ මතක ශක්තිය සංවර්ධනය කිරීමේ ප්‍රබල වෑයමක යෙදෙන්න ඕන අපි ඉන්නවා. නොනවතීම ගලන ගංගාවක රිද්මේ. බලන්න හිතියම ගංගාවක ඇති කරන නොනවතීම එක්තරා රිද්මයානුකූල දේවල් බිඳෙනවා ආයත දේවල් හරියනවා ගලාගෙන යනවා. ඔබ දිහා බලනකොට උපමාවක හඳුනග ගන්න දහම කරුමයි. මේ තමයි අනිත්‍ය ස්වභාවය විලක්ෂණ ධර්මය. මේට වඩා විවරණය කරන්න කාලය ලැබෙන්නේ නමුත් මම තත්පරයක් තව ඉල්ලනවා. පින්නත් ඔබට බාහිර ලෝකයේ කියලා විවර කළොත් තමයි ලෝක විදු ගුණය ආවරණය කළා වෙන්නේ. මේ ලෝකය ඇතිව නැතිව යන හැටි දැකගත හොත් ලෝකය පැවතීමක් කියා දෙයක් නැතිවම ලෝකය
අනියත බව පෙන්වා දෙන පළකුණ ලෝකය. දැන් මේ කිව්වේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝක තුනම රාශි වශයෙන් එකට එකතු කරලා. මොකද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා තමයි කාමාවචර ලෝකේ තියෙන්නේ, රූපාවචර ලෝකේ තියෙන්නේ, අරූපාවචර ලෝකේ තියෙන්නේ. මෙන්න මේ ඉඳුරන් හයට ගෝචර වන ලෝකය හැම වෙලාවෙම ඇති වෙනව නැති වෙනව. මොකද මේ සදාකාලික ස්වර්ගයක්වත් සදාකාලික අපායක්වත් නිරයක්වත් මේ බුද්ධ ධර්ම උගන්වන්නේ නැහැ. සියලුම දේවල් අසදාකාලිකයි. සියලුම දේවල් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඉදරන්ගෙන් ගත්ත රූපය වෙනස් වෙනවා වගේ ඉදරවලුත් වෙනස් වෙනවා. ඒ වෙනුවෙන් ගලාගත්තු විඥානයත් වෙනස් වෙනවා. එහෙනම් ඇතිව නැතුව යන හැටි දැකගතොත් ලෝකය පැවතීමක් කියා දෙයක් නොපෙනී ලෝකය. පැවතීමක් කියලා දෙයක් ඇත්තටම ලෝකේ නැහැ. ඇතිවීම නැතිවීමේ වේගය පැවතීම වශයෙන් පෙනෙනවා කියන පරමාර්ථ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් අන්න ලොජ්ජති පලුජ්ජති ලෝකෝ ලෝකෝත්තර වීම සඳහා ලෝකේ කැඩෙන මිදෙන සුළු එකටයි ලෝකේ කියනව නාම පාවිච්චි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වරක අහනවා භාවනී කියන බ්‍රාහ්මණය කේනස්සු ලෝකෝ පතිත්‍ිතා ලෝකේ පිහිටලා තියෙන්නේ කොහොමද? දුක්ඛේ පතිත්‍ිතා ලෝකේ. එන යමෙක් ලෝකෙන් ඈතර වෙනවා කියන්නේ දුකින් ඈතර වෙනවා, දුකින් ඈතර වෙනවා කියන්නේ සැපේ ලබනවා. මොන සැපේද? නොවෙනස් වන සැපේ. ඒ උත්තරීතර නිබ්බාන පරම සුවයේ අනන්ත සැනසීම උදෙසා පින්නතිය ඔබ හැම දෙනාටම මේ උත්කෘෂ්ඨ වූ ධර්ම දානමේ කුසල ශක්තිය හේතු උපකාර වේවා. නිබ්බාන පරම සුවය සඳහා මේ කුසල ධර්මයන් ඒකාන්තයෙන් ප්‍රණිදියක් වේවා, විවරණශ්‍රීයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා මුන් සීපත් කළ හැටියට පොදුවේ සම්බුද්ධ ශාසනයටත් පෞද්ගලික සුදාසන ධර්ම නිකේතනයටත් එවැගේම දූ දරුවන් විශාල ප්‍රමාණයක් 11 දෙනෙකුගෙන් පමණ දූ දරුවන් සමානාගත අම්මා කෙනෙකුගේ දූ දරුවන් යම් යම් පළාත්වල මෙහිදී ඒ විහෙර විහාරවල කටයුතු කරනවා. ඒ හැම දිනකටම ශාසනානුභෝගිකව පොදුමාකාර බැඳීමකින් කටයුතු කරන කුල වංශයක් හැටියට යක්කල වැරළ වත්තේ නම්බර 187 නිවසේ කාන්ති සිරිසේන පින්වත් මහත්මියත් සිරිසේන පින්වත් ගෘහාධිපතිතුමා ඇයිෂා සුදාසී ආදරණීය මිනිපිරියන් ඇතුළු වේදරාල්ලාවත්ත පවුලේ සහෝදර සහෝදරයන් සහ දූ දරුවන් අද සිහිපත් කරන්නේ 4 වසරකට පෙර භාවයට පත් වුණු සුදු අම්මා නමින් වේදරාල්ලාවත්ත පින්වත් මෑණියන් එතුමියගේ 3 වර්ෂ පූර්ණයේ සිදුවෙන මේ වෙලාවේ එතුමියට පින් පැවැණීම පිණිස මේ ධර්ම දානයේ ලෝකයට බෙදා දෙන අතරේ සංඝසතුදාරක් ඉදිරි දිනයක දේශනා පිරිනමන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තියෙනවා. දරුවන් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දක්නාට එක් සුගතිගාමී භවයෙන් හිපිද චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ඉක්මන් භවයක සංසාර දුකින් අපේ උතුම් මෞතුමියක් මිදෙත්වා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවයි. ඒ වගේම අපට ආශිර්වාද කළ තියෙනවා අපේ හාමුදුරුවන්ට ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලැබී බුදු සසුන බැබලෙන ධර්ම දේශනා කරන්නට ලැබේවා කියා මේ භවයේදී මරහත් බව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනවා. ඒක සිටින් ඒ වගේම මෙහි වැඩ සිටින වික්ෂුන් වහන්සේලාට මෙහිණින් වහන්සේලාට ලෝක ධාතේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට මෙහිණින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් උන්වහන්සේලාට මඟඵල උතුම් නිවන් සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ පවුලේ මේකී සියලු දෙනාට මෙපි අනුමෝදන් වෙමින් සුගතිගාමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්ති ඔබටත් දූ දරුවන් හැමටත් යහපත සපත් සැනසීම පිණිස මේ ධර්ම දානයේ මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මෙතන පාමුල ධර්මානුශාසනාව නිමවටපත් උනේ බෞද්ධකමට අප සූදානම්ද බෞද්ධෙක් විලාද බෞද්ධෙක් වෙන්න කැමතිද එන විතරට ඔබට ඔබේ හිතට දාලා බැලුවම මේ දේශනාව අහලා ඉන්න අහගෙන ඉන්නකොට මට නම් හිතුනේ මං ගැන හිතුනේ අපි තාම මේ සූදානම ඇති කරගෙන කියලා නිතරම රැවටීමකට ලක් වෙලාද කියලා. හැබැයි අපිට බැරි කමකුත් නැහැ. අනිවාර්යයෙන්ම පුළුවන් ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්නට. එතකොට ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනවායි කියන අපි අධර්මයට ප්‍රවේශ වුණ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා බොහොම කල්පනාකාරීව අවබෝධය ඇති කර ගැනීම වැදගත්. විශේෂයෙන් ඒ අවබෝධය ඇති වුණාම මේ නිරන්තරයෙන්ම අපේ ග්‍රහණයට ලතු කරගන්න දේවල් අපි තුලින් දකින්නට අපිට පුළුවන්කම ලැබේවි. ඒ තුළ තිබෙන නිස්සාර ගුණය අපිට දැනෙන්නේ. ඒ තුලින් හරි මාර්ගය හොයාගන්න අපිට හැකියාවක් ලැබෙයි. දේශනාවත් එහෙමමයි. ඒ දේශනාව හොඳින් අහගෙන හිටපු ඔබට ඒ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මේ නිස්සාර ලෝකේ අපි ස්ථිර කරගන්න කොච්චර දේවල් උත්සාහ කරනවද? හැබැයි අවසානයේදී මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා අපේ හිතෙන් විමසා බැලුවොත් මේ දේශනාවට අනුකූලව ඒ අපේ ජීවිතේ ගලපා බැලුවොත් ඔබට පෙනේවි. අපි සාකච්ඡා කරමු මේ සම්බන්ධව තවත් බොහෝ දේවල්. පූජනීය වන්දනීය කැටවලේ මාළුක අපේ නායක හාමුදුරන් වහන්සේට මේ උතුම් දහම් කාරණා උන්වහන්සේගේ අධ්‍යක්ෂීව උන්වහන්සේ ධර්මයේ ශ්‍රද්ධාව තැනින් පටන් ගන්න උන්වහන්සේ ධර්මයේ අධ්‍යයනය කරනවා.
අධ්‍යයනය කරලා නොහිනන වෙති තවදුරටත් ඉදිරියට ගමන් කරමින් මේ ප්‍රායෝගිකව තමන් වහන්සේට බද්ධ කරලා බලනවා තමන්ට එකතු කරලා බලනවා තමන් වහන්සේ ඒ තුළ ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බලන යසුවෙන් ලබා ගන්නා වූ අත්දැකීම තමයි මේ සමාජයේ ධර්මානුකූලව විග්‍රහ කරන්නේ. ඒ නිසා ඒ උතුම් ධම්මක තවත් ශක්තිමත්ව දීර්ඝ කාලයක් මේ වෙනට ඔබ වහන්සේට ශක්තිය දහිතෙන් දුක් නිරෝගී භාවය දීර්ඝායුෂ වේවා. ඔබ වහන්සේ කරන්නා වූ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබ වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් දහම් අවබෝධයම වේවායි කියන බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් විරාමයක් ලබා ධර්ම සාකච්ඡාව සමගින් අපි මෙතෙන් පාමුලෙන් නැවත සම්බන්ධ වෙනවා. වික්‍රාත්මකව ධර්ම සාකච්ඡාවේදී අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ලබන්නට ඒ අවසරයෙන් මම හිතන්නේ බොහෝ දෙනෙකුගේ හිත තවත් සුවපත් වෙනවා. ඒ නොදන්නා කාරණා දැනගන්නට අවකාශය ලැබෙනවා. ඒ වගේම අපි මිත්‍යා දෘෂ්ටියට වැටී තිබෙන සමාජයකට මෙතෙන්නට තවත් කාරණා සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් විදිහට ගිහියන් විදිහට කටයුතු කරන විට අපි සිදු කරන දේවල් වල තුන අනර්ථකාරී ස්වභාවය පිළිබඳව පැහැදිලිව දැනගන්න හැකියාවක් ලැබෙනවා. මේ නිසා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට සූදානම් වන ඔබ වෙනුවෙන් ඒ උතුම් ධර්ම දායාදය තිරණ කරන අපේ පූජනීය කැටවලේ මාළොක් නායක හාමුදුරන් වහන්සේව මෙතෙන් පාමුළු ධර්ම සාකච්ඡාවට බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව නැවත වාරයක් පිළිගන්න කරන අවසර ස්වාමීන් වහන්සේ. ධර්මයෙහි තිබෙන වටිනාකම තහවුරු වන්නට සහ මේ නිස්සාර දේවල් අපි බොහොම ශාස්ත්‍රීය දේවල් ලෙස ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන සමාජයකට මේ දේශනාව තුළ මහා මඟ පෙන්වීමක් කළා. සාහනේ පසින් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තිබෙන්නේ නිතරම කියව ඉන්නත් නැත්නම් බුදුගුණ අහගෙන ඉන්නට අපි ජීවිත වන්දනා කරනකොට බුදුගුණ කියන්නට එහෙම හිතන සමාජයකට නෑ ඒ තුල ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබෙනවායි කියන කාරණේ ඔබ වහන්සේ මොනවට පැහැදිලි කළා. ඉතින් මේ ඇසුරේ බෞද්ධයන් විදිහට මුලාවටපත් නොවෙන්නට හොඳ අවස්ථාවක් පිළිගා වුණේ. අපි හැමදෙරේ සාකච්ඡාව ආරම්භ කරමු. බෞද්ධ විදිහට මෙච්චර දහමක් තිබිලා අපි තාම මුලාවක වැටලා ඉන්නවා කියලා මට හිතෙන්නේ. අපි හිතන් ඉන්නේම අපි කරන දේ හරි. නැත්නම් යම් ආකාරයකට මේ සමාජයේ තිබෙනා වූ මේ රාමුවෙම අපි රැඳිලා ඉන්න ඕන. මේ කොටුවෙම අපි රැඳිලා ඉන්න ඕන. ඉන්න එහාට යන්නට හෝ ඒ තුල තිබෙනා වූ යථාර්ථය දැනගන්න අපි නැත්නම් පුරුද්ද නිසාද මේ කුමන කාරණාවද කියන කාරණේ අපිට පැහැදිලි නැහැ. කොහොම නමුත් මෙය අනර්ථකාරී නේද අපේ ජීවිතයට. අපි මේව රැඳී සිටීම. දැන් ඇත්තටම බුදුගුණ සිහිපත් කරමින් එකට බුදුගුණ ඔබ වහන්සේලා සිහිපත් කළා වගේ බුදුගුණ දේශනා කරන්න නැත්නම් බුදුගුණ අපි කියන එක අවදගත් කියන කාරණේ නෙමෙයි. එතන රැඳී සිටීම ඊට එහාට යන්නට තියෙන ඉඩක් අහුරා ගැනීමක් කියලා මට හිතෙන්නේ අපේ හාමුදුරනේ. පින්වත්නි ඔබ හැම දිනකටම ජවි තුනුරුවනේ අනන්ත සුවිසි ගුණ බලයෙන් යහපත සපත තමා තුළින් අත්දකින්නට ධෛර්ය වාසනාව නුවණසෝ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නට මම කල්පනා කරන්නේ. පින්වත් තරුණ පුතා ආරම්භ කරපු වෙලාවෙම සිහිපත් කළා වගේ සාරාංශ සාරතෝ ඥාත්වා අසාරාංශ අසාරතෝ තුල තියෙන ඇතම් නිසරු දේ. නිසරු දේ තුල තියෙන ඇතම් සරු දේ අවබෝධයෙන් දකිනවා. අනේ යත්ත සම්මාදිට්ඨියට බැසගත්තු කෙනෙක්. එහෙමයි. දැන් අපි බුද්ධශීන් ගත්තාම මා කිව්වා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චක්‍රය කියන වචනයක් මම පාවිච්චි කළා. එහෙමයි. බහුතරයක් අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චක්‍රයේ ඒ නිම්වලල්ල පිටින් තමයි සංචාරණය කරන්නේ. එසේ සංචාරණය කරමින් බුදුගුණ ගායනා කිරීම ආමිෂ පූජා සිදු කිරීම වරදක් නැහැ. නමුත් එතනත් යම් කිසි බුදු සරණක් බුදු පිහිටක් පවතින ජීවිතයක් ලැබෙනවා. නමුත් ඒ කියන වචනේ හරිය බලන අර්ථ හිතා සලකන්නට පුළුවන් වචනයක්. සර කියනකොට සර න කියලා මේක විසන්ධි කරගත්තොත් මේක මා විසින් නිමවන ලද්දක් නෙමෙයි අකුවා විසින් නිමවන ලද්ද අර්ථයක්. න යනු නැවැත්මයි. මොකේ නැවැත්මද? සර. සැරිසැරීමේ නැවැත්ම. නොහොත් සර සංසාරේ නැවැත්ම. යමෙක් සංසාරේ නැවැත්ම පිණිසයි මේ තුරුරුවන්ගේ ගුණයට ප්‍රවිෂ්ඨ විය යුත්තේ. සංසාරේ නැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සරණ ලැබෙන්නේ නැහැ. තුනුරුවන් ගුණ ගායනා කිරීමෙන් හෝ තුනුරුවන් ගුණ පූජා පවත්වමින් යම්කිසි සීමාන්තර ප්‍රදේශයක අපි අපට මතුවලා තියෙන වැඩි දෙනෙක් ප්‍රකටව ජනප්‍රිය බුද්ධ ධර්ම තුල සිද්ධ කරගෙන යන දෛනික ජීවිත පැවැත්මෙහි ආරක්ෂාව පිණිස කරගෙන යන ලබන ග්‍රහ අපලවල මේ දුරස්වීම සඳහා කරගෙන යන ලබන ග්‍රහ සඵලත්වයේ සඳහා අවශ්‍ය ආධාරයක් පිණිස කරන ලබන විවිධ පුද පූජාවල පවතින්නේ ලෞකික අර්ථයක්. මේක ලෞකික ප්‍රයෝජනයක්. ඒක ඒ තුල අනර්ථයක් වෙන්නේ නැහැ. හැබැයි නියම හොඳ මාර්ගයට යන්නට බෑ. ලෞකික
ප්‍රයෝජනයක් ලැබෙනවා කියෝ මම ඒකයි. මොකද ඒක නිෂ්ප්‍රයෝජන හෝ මේ බොරද ලාම කළපටි වැඩක් නොවේ. නමුත් පරමාර්ථයට නැග බලන කල්ලි පඤ්ඤා පාසාලං ආරෝහ්‍ය අසෝකෝ සෝකි නිපාජා පබ්බතත්ෝ බුම්මට්ටෝ දීරෝ බහලය වෙකති. මේ ප්‍රඥාවේ ප්‍රාසාදතලයට හිත නංවා ගන්නට කැමැති ශ්‍රාවකයෙක් විසින් එතන නැවතී සිටීමේ තියෙන දුර්වලතාවය බුද්ධ ආධිත්‍ය මන් දකිනවා. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසංඛ්‍ය කල්පලක්ෂ 4කට අධික කාලයක් පාරමී ධර්ම පුරන අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කිරීමේ පරමාර්ථ කීපෙන් තියෙන්නේ. ඒ පරමාර්ථ වලින් එකකවත් නැහැ. හොඳට විමසලා බැලුවොත් ලෞකික අරමුණක් භාග්‍යවත් වහන්සේගේ. බුද්ධෝහං බෝධිසත්ව බලන්නකෝ එතන තියෙන මුත්තෝහං ඕචේ පරි තින්නෝහං තාරයිස්සා මේ සංසාවක මහභය. ඒ එක පැත්තක්. බුදු වෙමි අනුන් හට කරවමි අවබෝධ. මුදවමි සතුන් මිදමින්නව පරමාර්ථ. එතකොට අනිත් පැත්තෙන් අර මා කිව්වා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. අරිනුපතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. උතර පද පහක් තියෙනවා. දැන් ඔය එකකවත් තිබ්බද ලෞකික අරමුණක් ධර්ම දේශනා කිරීමේ මෙන්න මේ ප්‍රයෝජන පිළිබඳව මම ධර්ම දේශනා කරන්න කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ බුද්ධෝ දන්තෝ සන්තෝ තින්නෝ පරිනිබ්බුතෝ කියන පද හතරේ. මේ ඔක්කොගේම කියුවේ මොකද්ද? සසරින් ඈතර වීමනේ. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. ආධුනික ශ්‍රාවකයන්ට වෙනවාට එන්න පුළුවන්. ඒ නිසා පින්නත් ඔබ මම දැන් ධර්ම මාර්ගය යනවානේ කියලා මිනිස්සු හරියට කියනවා. බොරද අදහරේ ඉතරමයි කියන්නේ. මේ කාන්තාව 100%ක් කියන මට හිතෙනවා මම ඉතින් අපි හන්නේ දැන් ඉතින් ජීවිතේ ඉවරයි ධර්ම මාර්ගයේ නේද මම අර කොච්චර කරගෙන තියෙනවද? කොච්චර කියන්නේ බෝධි පූජාවට යනවා හැමදාම. ඉතින් බෝධි පූජාවට ඊළඟ බෝධි සීල් ගන්නවා. ඉතින් මම ඒක නෙමෙයි ධම්මචාරී කියන්නේ. ධම්මචාරී සුඛංසේති. එතකොට අස්පින් ලෝකේ පරම්හිත. ඒක හරි ධම්මචාරී වෙනකොට මෙලෝ ජීවිතේ සපයි පරලෝ ජීවිතේ සපයි ඒක මම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නමුත් ධර්මචාරී පැවැත්ම යන ඕක නෝ. බුද්ධෝ සබගවා බෝධාය ධම්මං දේසේති. ඔබ මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? දැන් මේ බුදුගුණ හරහා මම විස්තර කරන්න උත්සාහ කළේ වැඩි කන්නේ. දන්තෝසෝ භගවා ඔබ දැන් අපි ඊළඟ දවසේ කතා කරන්නේ අනුත්තර පුරුෂ ධම්මසාරදී බුදුගුණේ ගැන. එතකොට මම කොච්චර දුරට අනුත්තර පුරුෂ ධම්මසාරදී උනේ හදාගෙන තියෙනවද කියලා තමන් තුළින් මැන බලන්නට ඕනේ. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නේ බුදුගුණ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. අපිට නෙමෙයි. අපිට නෙමෙයි කියලා. ඒකෝර අනුත්තර පුරුෂ ධම්මසාරදී උනේ ඉගෙන ගත්තාම දන්තෝසෝ භගවා මම ඉස්සරට වඩා මගේ හිත දමනය කරගෙන තියෙනවා අපේ හාමුදුරනේ. මට ඉස්සර හරියට කේන්ති යනවා. මම ඉස්සර පුංචි දෙයකට හරියට කලබල වෙනවා. මට එක වචනයක් කියනකොට මම 10ක් උත්තර බදිනවා. දැන් මං ඇස්කන් නැති කුසේ ඉන්නට පුළුවන් මට්ටමේ මගේ හිත තියුණු අන්න දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති. දැන් ඉන්දිය භාවනා සූත්‍රයේදී තෝක කියනවානේ. දැන් මේ ඇස්කන් නැතුව ඉන්න උන් හේගිලි කොහොම වරදවා තේරුම් ගන්න එපා. ඇස්කන් නැති ඉන්න ඒකට නිවන් දකින්න බෑ. ඒගොල්ලන්ගේ නිවන් දකින්න බෑ කියන්නේ ඇහෙන් බලන්න නැතුව කනින් බලන්න අහන්න නැතුව නිවන් දකින්න බෑ කියන එක හිතයි නිවන් දකින්නේ. යම් කිසි ක්‍රම මාර්ගයකින් හිතට ධර්මයේ දෙන්න පුළුවන් ඒ ඕනම පංචේන්ද්‍රිය දෙනකොට නිවන් දකින්න බාධාවක් නැහැ. ඒක අපි විශේෂයෙන් කියන්නට ඕනේ. නැත්නම් ඒ හරි මේ අනුකම්පාවෙන් බලන්න නැතුව හරි කම්පනයක් ඇති කර ගන්නවා ඒගොල්ලෝ අනිත් අපට නිවන් දකින්න බැරි. ඔය මෙතනදී මේ ඇස කන් නැති අය වගේ කියන්නේ වෙන අර්ථයක් නේ. මෙතන ඉන්දියාව අනතුරුට වෙනම අර්ථයක් කියන්නේ. ඒකෝට දන්තෝසෝ භගවා ඒකට තින්නෝසෝ භගවා තින්නෝ කියන්නේ කර වෙනවනේ තරණය කරනවා. එතකොට අර්ථෝටි කියන පරිණිබුතෝසෝ භගවා පරිණිපාන ඔය පරණ කොයි පරියාය පද පහින්ම කියන්නේ නිවන ගන්න. මම නිවනටමයි බඩ කියන්නේ. එතකොට එහෙනම් බුදුගුණ තියෙන්නේම නිවනටමයි. ඒ නිවන් සුව ලද කෙනෙකුගේ මානසික ස්ථාවරයන් 9ක් තමයි. නැත්නම් ස්ථාවරයන් 9ක් තමයි මේ බුදුගුණ කියන්නේ. එතකොට මේ එක එක ස්තරය තෝර බලනකොට අපි ඒයිපස්සේ හිතට ඇතුල් වෙලා බලනකොට මම බෞද්ධයෙක් කියන බුද්ධියට යාවෙච්ච කෙනෙක් බුදුගුණයට යාවෙච්ච කෙනෙක් භවය උද්ධරණය කළ කෙනෙක් ඔච්චර තැනකින් හිතට අපේ බෞද්ධ කමකට සන්තෝෂයට පුළුවන්ද මේ ගුණ තියෙන අය එහෙම නැති අය කනගාටු වෙන්න එපා ඒගොල්ලන් මේ විවේචනයක් නෙමෙයි එහෙමයි දැන් උත්සුක වෙන්න වෙලාව අපබෝධයට සම්පාදේත දැන් වහවහ ධර්මය අහුවෙච්ච වෙලාවේ ධර්මදේශකයන් වහන්සේ ළඟට යන්න. ගිහිලා අහන්න මට වැටහිලා දුන්නේ මෙන්න මෙච්චරයි බුදුගුණවල. අපේ හතරේ මීට වඩා තව යමක් තියෙනවද බුදුගුණවල? එතකොට අපේ උත්තරමෙන් වහන්සේලා ඒ පිළිබඳ අත්දැකීම් ලැබුව ඇත්තෝ. එහෙම නැති නැත්තම් ගෙන එකතරම අහන වැඩක් නැහැ. ඒකක් කියන්න ඕනද? එහෙමයි. දැන් සමහරවිට අපේ ආන්දරනේ අපේ පාන්දරේ ආන්දරගෙන මේක අහල වැඩක් නැහැ. ඔය හොඳටම ඇති කියනවා. ඔව් සූවිසි මහවර පොත බලගනි. එතකොට ඔය බුදුගුණ ඔක්කොම ඕකේ බුදුගුණ ඔක්කොම තියෙන පොත තෝරන තරම් තියෙනවා. බුදුගුණ තමාතුලින් දකින්න කොහොමද කියලා දෙන්න පුළුවන් උත්තර කරන අන්දරකට ගිහිල්ලා ඔබ ඒ ධර්ම මාර්ගය යන්න.
හැමෝම යන්නේ නැහැ කියලා මාත් ඉතින් එහෙම කියම හරියි කියලා හිතන්න එපා. ඔය බුදුමඟ හරියට පැහැදිලි වෙන තැනට එක්ටොක් වෙන්න. එකතු වෙලා මේ ගමනින් ඊතර වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ එහෙම එකතු වුණා, ඊතර වෙන්න උත්සාහ කළා කියලා මේ ලෞකික ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. සමහර එහෙම වයිකු තියෙනවනේ. මේක බැලන්ස් කරගෙන යන්න ඕන. ඒ පැත්තට පහු වෙලා යනවා. දැනට මේ ලෞකික ජීවිතේ තියෙන දේවල් කරගෙන ස්ථාවර වෙනවා. ඉතින් ඉසබුකාරව ඉස මහාන කරලා. ඔව්. ගත ගිය නුගන්දෝල එහෙමනේ අපේ ජීවිතේ තියෙන්නේ. ඒකෙන් ගැලපෙන්නේ නැහැ. මිනිහුරු කොණ්ඩයක් තියෙන්නේ. සන්දේක පීරලා පන්ති කරලා ගොතන්න. ඒක අර මම කොන්නේ වවරේ නන්දාරින් එකට හොඳයි කියලා හිතනවා. ප්‍රශ්න කරලා ඒක තේරුම් ගනිමි. අපි අන්තනේ දැන් ඔබ වහන්සේ අර මේ විරාමයට ගිය මොහොතේ සිහිපත් කරපුවාම හරි වැදගත්. මම හිතන්නේ බෞද්ධ විදිහට අපිට හොඳ පාඩමක් ඔබ වහන්සේ උගන්වලා ගියේ. ඒක මම හිතනවා සමාජගත කරන හොඳයි කියලා. දැන් ඔබ වහන්සේ පිළිබඳව සමාජයේ තියෙන්නේ අපේ ශ්‍රාවකයන්ට තියෙන අපරිමිත ගෞරවයක්. ඔබ වහන්සේගේ දහම් දෙනුම පිළිබඳව තිබෙන්නේ මහා පුතුල ඥානයක් ඔබ වහන්සේට තිබෙනවායි කියන අපරිමිත ගෞරවයක් අපේ කිසිසේත්ම වෙනස් වෙන එකක් නැහැ. ඉතින් ඒ තුල අපේ හිත එහෙම තිබිලා ඔබ වහන්සේ කියනවා මම දැන් මේ උදේ පාන්දර භාවනාවට යනවා. භාවනාවට ගියාට පස්සේ මට ලැබෙන අත්දැකීම් ටික මම ලියා ගන්නවා. මෙන්න මේ පුතේ මේ දිනේ මම ලියාගත්ත ටික කියලා මට ඔබ වහන්සේ ලියාගත්තු කාරණා ගාථා වලින් යම් කාරණා ඔබ වහන්සේ මේ කවි වලින් ලියාගෙන ඒ මටත් පැහැදිලි කළා. දැන් එතකොට මේකේ අපිට ගන්න දෙයක් තියෙනවනේ අපේ හැමෝගෙම. අපි බෞද්ධ විදිහට ඔබ වහන්සේ කිව්වා වගේ සීල් සමාදන් වුණා, බෝධි පූජාව තිබ්බා, හවසට පන්සිල් ගත්තා. මෙන්න මේ කියන දේ නැවතිලා ඉන්නවට වඩා දැන් එතනින් අපි හිතා ගන්නවා දැන් අපි හරි. ඔබ වහන්සේලා දැන් අච්චර ධර්ම දැනුමක් තිබිලා මේක ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න උත්සාහ දරනවා. ඒක හරි අත්දැකීම. අපි බෞද්ධයන්ට අපි හඳුනන්නේ මේක වටිනාකම කියලා දෙන්නකො. දැන් ඔබ වහන්සේලාට ඒ තියෙන අත්දැකීම් ඥානය එක්ක සමාගතම වෙනවා අපේ හඳුනන්නේ අලුතෙන් දෙයක් කරගන්න නැහැ කියලා. හැබැයි ඔබ වහන්සේලා කියවනවා අලුතෙන් දෙයක් කරනවානේ. ඔව් අපි තාම ළඟරු වී කියලා කියන්න ඕන. එක පැත්තකින් ධර්මාධ්‍යයනය කිරීම පැත්තක තියනවා. මම උදාහරණයක් කියන මම මේ දිනකීපයකට පෙර කරා ගුවන්විදුලි වැඩසටහනක් යවුවා. ඒ ගුවන්විදුලි වැඩසටහනට වෙල තිබුණු මේ මාතෘකාව අවුරුදු 95යි වයස. එහෙමයි. මේ අවුරුද්දේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ පාලි ප්‍රාරම්භ මධ්‍ය අවසාන විභාගය කියලා. දැන් මේ කැලේ විශ්වවිද්‍යාලයේ මොකද්ද මාස් MA එක කරන්න ගියාපදින් වෙනවා. දැන් මේ අවුරුදු 95යි. එතකොට දැන් ඉතින් තාම ඉගෙන ගන්නේ නැහැ. මම මේ විභාගයේ ඉදිරිපත් වෙන්නේ මගේ දැනුම ගැන මට තහවුරුවක් ගන්න. මගේ දැනුම ගැන මට තහවුරුවක් ගන්න. ඒක මගේ හිතට තදින් වෙච්ච කතාවක් වුණා. එතකොට මේ අවුරුදු 25ක් ගත වෙච්ච එක නා 20ක් ගත වෙච්ච එක නා හොය එකතරක් කොල්ලේවල් දීපු ළමයා ආයෙ නම් මල් ලියන්නේ නැහැ කියලා වයිදෙන් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන ලෝකෙකට කොච්චර වටිනවද? එහෙමයි. ඒ නිසා ඔබ කිව්වා වගේ ධර්මයේ පිළිබඳව යම් කිසි සාමාන්‍ය මට්ටමක හෝ ධර්මයක් අපට තියෙනවා. තිබුණාට අර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ දිහා බලාගෙන රෝ දිහා බලාගෙන භාවනාව ආරම්භ කරන මම දැන් මම මේ අද ඉදිරිපත් කරන නිර්මාණය මම පටන් අරගෙන දුන්න හොම නෙමෙයි. අරහන් ගුණය පුරවා හැඩ බලමි හිතේ. අරහන් ගුණය පුරවාගෙන හැඩ බම් බුදුරජාණන් වහන්සේ බුදු ගුණ හිතක වඩවගත්තොත් මොනවද මා තුළ ගොඩනැගී යුතු ධර්මතා කියලා මම භාග්‍යතුන් වහන්සේගෙන් ආයත සිටිනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මගේ හිත පිළිගන්නවා. පිළිගුවහම මට දැනෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනයමයි. මට මගේ සමනත රැඳෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනයමයි. ඒ අනුශාසනය හරහා තමයි මම මේ ටික නිර්මාණය කරන්නේ. මම මා තුළ මම මේ ටික දක ගන්නවා ඉස්සර භාග්‍යතුන් වහන්සේට එක පිළිසඳරකේදී. ඔබට භාග්‍යතුන් වහන්සේව පිළිසඳරකේ දෙන්න පුළුවන්. ඔබට ඕනම ප්‍රශ්නයක් තියෙනවනම් භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මම මේ ආයත සිටින්නේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට මම මොකද්ද අපේ ගන්නර උත්තරේ? බුදුහාමුදුරුවෝ මේකේ උත්තර දෙයි කියලා ඉස්සර අනුමාන කරන්නේ. අනුමාන කරලා සංවර්ධනය කරගෙන බලන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ බුදුහඬ ධර්මයේ තුලින් ඇහෙවි. ධර්මයේ තුලින් ඇහෙනවා කියන්නේ බාහිරින් ඇහෙනව නෙමෙයි. තමා තුලින්මයි ඇහෙන්නේ. ඒතර මා තුලින් මේ මෙන්න මේ බුදු ගුණ වල පිළිබඳව යම් කිසි මට්ටමක කර්මංකෝ මගේ ප්‍රශංසනීය දැන් මට ප්‍රශංසනීය දැන් වගේ පේනවා. ඒ වගේ මා වෙත නිඳා කරගත්තොත් නිඳා කරගත්තොත් දැන් වගේ පේනවා. ඒ තුල බලන්න නිරන්තරයෙන්ම අධ්‍යයනයක යෙදෙමින් කොහොම හරි මේ සංසාරේ ඈතර වීමේ පියවර කීපයක්වත් ඉස්සරහට ගිහින් පුළුවන් වුණොත් අංග සම්පූර්ණ අවසානයේ දකින්න තමයි අනේ බලාපොරොත්තු. ඔව් ඉතින් ඒ උත්සාහය වහන්සේලාටත් තිබෙනවා නම් අපිට ඇති කරගන්න බැරියේ අපි මේ මෝහය නැත්නම් අපි මේ මුලාවටපත් වෙලා කියලා මට හිතෙනවා අපේ හැමදෙරෝනේ ඇත්තටම සමාජයේ යම් දේවල් එක්ක අපි එතන නැවතිලා ඉන්නේ මුලාව නිසාවද කියලා. ඇත්තටම කිසිම එකක් නෙවෙයි මඟ පෙන්වීමක් නැති කරුව.
මඟ පෙන්වීමක් නැති වෙනකොට යස්ස පාරං අපාරංව පාරාපාරං නවිද්දති කියලා කියන්නේ. යා යුතු මඟ මොකද්ද දන්නෙත් නැහැ, නොයා යුතු මඟ මොකද්ද දන්නෙත් නැහැ. යන මඟ හරිද දන්නෙත් නැහැ, යන මඟ වැරදිද දන්නෙත් නැහැ. එතකොට මාර්ගයේ ගිහිලා වරද්දගෙන නැද්ද කියලා බලනට වඩා හොඳයි නේද මාර්ගය යන්නේ ඉස්සෙල්ලා නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා ගත්තොත්. හොඳ ගයිඩ් කෙනෙක් හිටියොත් පාරේ යන්නේ කිසි බාධාවක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මාර්ගෝපදේශකත්වයක් කියන අය නැහැ. ඒගොල්ලොත් මැප් එකෙන් මඟ කියලා දෙන අය මිසක් ගිහින් මාර්ගයේ අත්දැකීමෙන් කියන අය නෙවෙයි අපිට ඉන්නේ. ඒ හොඳ දැනත් දැන් ඇත්තටම අපි දුර ගමනක් යනකොට දැන් පුරුදු වෙලා තියෙන්නේ මැප් එකටනේ. ඔව්. මැප් එක දාගත්තට පස්සේ යනවා. ගිහිල්ලා නවාතලට යනවා නැත්නම් අන්තිමට යනවා එතන. අපෝ ගියේ මාර්ගයක්වත් දන්නේ නැහැ. අපෝ මැප් එක ඩවුන්ලෝඩ් කරගෙන බලනොත් එනවා. කැටලොග් කිදිනවනේ. ඔව් අතරමං වෙනවා. අතරමං වෙනවා. දැන් ගොඩක් දෙනෙකුට භාවනා මාර්ගය කියලා තියෙන්නේ ඔය විදිහට. එහෙමයි. අනිත් එක මේ මිනිස්සුන්ට හිතලා තියෙනවා ඇතැම් දේශනා අහලා මේ දේශනාව අරන් හදිසෝක මේ හරි පරමාර්ථ ධර්මයේ හරි අමාරුයි හරි ගැඹුරුයි අපිට කවදා තේරුම් ගන්නද ඒක අපිට උගක් කාලේ බුදු කෙනෙක් දකින කම යන්න වෙයි කියලා හිතනවා ඒ දේශනාව ඇහුවාම. නමුත් අපි අනුකම්පා කළ යුතු නම් බුදුහාමුදුරුවෝ ශ්‍රාවක බුද්ධ කියන ආර්ය ශ්‍රාවකයෙකු බිහි කිරීම සඳහා ශ්‍රාවක බුද්ධ තත්ත්වය අවබෝධ කිරීම සඳහා තමයි බහුතරයකට බණ කියලා දෙන්නේ. ඒ බණ ටික වැහිලා සම්මා සම්බුදු පදවියට උඩ කරන බණ ටික කරලා ඉස්මතු කරලා බෑ. එතරම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු හිතනවා මට බෑ කියලා. එහෙමයි. බෑ කියලා හිතන්නේ බණ නොතේරෙන නිසා. එහෙමයි. තේරෙන්න බණ කියන්නේ නැති නිසා මේ පැත්තේ මේකෝ. එහෙමයි. මේකෙන් ඈතර වෙන්න තියෙනවා නම් දැන් අපි කෙනෙකුට ගඟකින් ඈතර වෙන්න පාල් ගඟකින් නැවක් පාවිච්චි කරන්න පුළුවන් සමහරවිට. බෝට්ටුවක් පාවිච්චි කරන්න පුළුවන්. ලී දෙකක් එකතු කරලා ගැට ගහපුව පහුරක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තුනෙන්ම කරන්නේ ඈතර වීම නම් කෝකෙන් ගියත් එතරයි. ඒ නිසා අපි පහුරක් බැලගමු. පහුර කියන්නේ සරල මේක. ඔබට මට පහුරක් බැලගෙන මේකෙන් ඈතර වෙන්න පුළුවන්. නැවක් කෙනකම් හිටියොත් කවදාවත් බල හිටියොත් නැවක් තාම ධර්මාභෝධයක් කරගෙන හිටියොත් කවදාවත් හම්බෙන්නේ නැහැ රජෝ. එහෙමයි. මේක තුනින් ඈතර වෙන්න වීර්යය කරමු. කිසිසේත් බැරි නෑ. එහෙමයි. කායානුපස්සනාව පිළිබඳව අපි හඳුනනවා. දැන් ඒක වැදගත් කියලා මට හිතෙනවා. දැන් කාය අවබෝධය සිහිපත් කළා කාය සක්කාය දිට්ඨිය. මගේ මේ බින්දින බැරි සම්මුතියකට අපි වහල් වෙලා ඉන්නවා අපි. මම හිතන්නේ දැන් ඊට සති දෙකකට පමණ පෙර ආතුව සෙන්සුරාද සිතේදස්වේ මේ ගෞතම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා අපේ කාන්තාව මේකට හරි ඉක්මනින් ලක් වෙලා කියලා. ඒකට හේතුව ඒකට උදාහරණයක් වුණා සිහිපත් කළේ පිරිමින්ට වඩා හරි ඉක්මනින් වයසට යන කාන්තාව. ඒ රූපලාවන්‍ය නිසා සමහරලාට රූපය වෙනස් කරගෙන එහෙම යනවා. දන්නේම නැතුව විනාශයට වැටිලා. ඒ තුළ මහා පීඩාවකට පත් වෙනවා. දැන් බොහෝ වෙලාවට සීල් සමාදන් වෙන එන අම්මලා දිහා බලුවොත් වැඩිපුරම සීල් සමාදන් වෙන්නේ සීල් සමාදන් වෙන අම්මලා තමයි පුතුවල වාගේ. තාත්තලා මොකද කරන්නේ වාඩි වෙනවා. මේ කියන්නේ අපි රැවටීමේදී කාන්තාව ඉක්මනින් රැවටිලාද කියලා හිතෙනවා. ඉතින් මේ තමන් තුළ මේ කායානුපස්සනාව නැතිකම මේකට හේතු වෙලා තිබෙනවා. වර්තමානයේදී කායානුපස්සන භාවනාව අපි වැඩි වශයෙන් නියැලීමේ වැදගත්කමක් තිබෙනවා නේද අපේ ආන්දරනේ. මේක මේ සමාජයේ බොහෝ දෙනා බයයි ඒ තත්ත්වයට යන්න කායානුපස්සනාවට යන්න. ඒකවල අනිත්‍ය දැක්කොත් එහෙම මේ අනාත්ම ස්වභාවය දැක්කොත් එහෙම ඒක අපේ ජීවිතයට සාමාන්‍ය ජීවිතේට බාධාවක් වෙයි කියලා සමහර විට හිතන්න පුළුවන්. ඔව්. කය හරහා ත්‍රිලක්ෂණය දකින්න එක තමයි ඇත්තටම විය යුතු දේ. නමුත් කය හරහා ත්‍රිලක්ෂණය දැක්කා කියලා මම පුතා පොඩි අවස්ථාවක් දෙනවද කය තුලින් ත්‍රිලක්ෂණය දකින්න හැටි නිර්මාණය කරපු පද තුනක් තියෙනවා කියන්නේ. සතර මහා ධාතු එක්ක නිමෙවෝ මේ කය මොහොතක් පාසා ඉපදී බිඳෙනා රුමය නැත පවතින්නේ මාරිසි අයුරින් මේ කය අනියත වේමය නිරතුරු අනියත වේමය අනියත වන කය දුක මිස සැපයක් නම් නැත විපරිණාම දාමේ හැටි දිස් වෙයි මේ ගත මමය මගේ ආත්මයද මගේ නොවේ ගත පීඩාවක්මය දෙන්නේ දුකක් යමේ ගත අන්න පළවෙනිකින් අනිත්‍යක දෙවෙනිකින් දුකක දැන් කොහොමද අනාත්මේ ඉඳුරන් දුවනවා නෙක අරමුණු පස්සේ ඉඳුරන් පිනවන්නට සැරසෙනවා රිස්සේ මගේ වසඟයේ පවතින කිසි වේ අනාත්ම වේ සියල්ල වෙනස්සේ පාලි ගාථා 1000ක් කියලා ගන්න අවබෝධයට වඩා මේ ත්‍රිලක්ෂණය ගැන කායानुපස්සනාවට මේ තරම් හොඳ පද්‍ය කීපයක් මම දකින්නේ මනේ. හරි ළඟයි. ඒ තරම් ළඟයි. එතකොට කාන්තාවන් සාමාන්‍ය පිරිමින්ට වඩා කොහොමද තමන්ගේ රූපය ගැන
වඩා සැලකිලිමත්. අපිට අපි දන්නවා නෝනයි මහත්තයා දෙන්න ගමනක් යන්නේ එළියට වයිමු අටට යන්න ඕන කිව්වොත්. නෝන පාන්දර තොරණින්දර නැගිටලා සාරි වැඳලා ඇට හදලා ඔක්කොම කරලා ඇඳ උඩ තියලා අනිකොත් සැම්පල් හේරමක් තියලා ඉතින් කාලා බීලා එයා 7ට ලෑස්ති වෙනවා. යන්න තියෙන 9ට කියමුකෝ. මහත්තයා 9ට 10ක් තියෙද්දි ලෑස්ති වුණා කවිහෙල ගත්ත කල්මද ගත්තා අටි ගොනු ගිර ගත්තා ඇඟිලි ගත්තා. සමස්ත තාම නැතෝයි. ඉන්නවා පොඩ්ඩක් ඔය පිළිනෝගේ පුළුවන් මේ ලෑස්තිලා ඉන්න. ඉතින් ඒක සරයක් ඇදලා බලනවා ඒක ගලවලා බලනවා ඒක දැක කරකිලා බලනවා ඒක බලනවා කොණ්ඩ උඩට තිබ්බම හොඳයි කියලා බලනවා කරකවල තිබ්බම හොඳයි කියලා බලනවා. ඉතින් මේ කොච්චරවත් හැඩ බලනවා. ඉතින් ශරීරයේ හැඩට තියා ගැනීම සඳහා පිරිමින්ට වඩා හුඟක් උත්සුක වෙන්නේ කාන්තාව. ඒක දැන් වසංගතයේදී දිනු වෙලා ගිහින් මේ මොකද ඒක කියන ෆේෂල් කරනවද? ෆැෂන් ෆේෂල් කරනවා ඊළඟට බියුටි සැලුන් තියෙනවා. දැන් ලංකාවේ තියෙන අනිත් සියලුම බඩු කඩවල වල තියෙන බියුටි සැලුන් කියනවනේ. ඉතින් ඒ වගේ පැය ගණන් දවස් ගණන් සති ගණන් මාස ගණන් යොමු උපදිනතරම ගෙදර සමහර වරු ගණන් බලනකොට දෙහි කැලි තියාගෙන කිවිල පැටි තියාගෙන උඩ වලගෙන ඉන්නේ. ඒක බනහන කාන්තාව අපේ අnder බනහන කාන්තාව. ඒක පිරිමින්ගේ කොයි වෙලාවකවත් එහෙම නෑ. හැබැයි දැන් ඉතින් පිරිමින්ගේ ඒක නැත්තම නෑ කියලා කියන්නත් ඕන. මොකද ඒගොල්ලන්ගේ තර ඉස්සර දිනුනට වඩා දැන් කාන්ට කරාපුවක් පැටලා. කොණ්ඩෙක් තවත් එක විලාසිත ඇවිල්ලා. ඒතර පිරිමි ගෑනු කිනෝගේ වට්ටකට ආපු ඇත්ත අnder ගන්න බැරිතනකට ආපත්තේ තියෙන ඉතින් ඒක ලෝකේ ස්වභාවය. මිනිස්සු මේ ගත අනිත් අයට අලංකාරව පෙන්වන්නට උත්සාහ කරනකොට පේන්න ඕන එයාගේ හිතේ තියෙන රාගය. ඒ රාගය චරිත සහිත එකක්. ඒතකොට යම් කිසි කෙනෙක් රාගය චරිත කෙනෙක් එකතු වෙනවා රාගය චරිතයක් තියෙන කෙනෙක් එක්කමනේ. බැරි වෙලා හින රාගය චරිතයක් තියෙන කෙනෙක් රාගය චරිතයේ හීන කෙනෙකු එක්ක සහවාසයට ගිය හැමදාම අර සහවාසය අසාර්ථකයි. ආන් එහෙම එක්කෙනා තමයි පරාම සේවනයේ යන්නේ. අන්න එහෙම කාන්තාව තමයි පරසැමි සේවනයේ යන්නේ. එතකොට ඒ ජීවිත අසාර්ථකයි. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් කය පිළිබඳව විවිධ වූ ස්වභාවික වශයෙන් අපට ලැබිලා තියෙන ලස්සන විතරක් පාවිච්චි කරගෙන ඉන්න අය ඉන්නවා. එයාට දීර්ඝායුෂ ජීවිතයක් කවදාද? එහෙමයි. අනිත් අයගේ අවශ්‍ය කෙටි වෙනවා. ඊළඟට දැනට අලුතින් සොයාගෙන තියෙනවා බොහෝ ආලේපන වර්ගවල පිළිගසයිල තියෙනවා කියන්නේ. එහෙමයි. මොනේ පියවරවල අත්කල අත්බොහෝල විවිධ තෙල් ආලේප කරනවා විවිධ ක්‍රීම් වර්ග ආලේප කරනවා ඒ වගේ නේද හොයාගෙන තියෙනවා මම එක සංග්‍රහ ඔබේ හරි ලස්සන විස්තරයක් සාධකත් එක්ක කොටස් එක්ක දාලා තිබුණා මේ වගේ වරකීද කියලා. ඒවා එහෙම කියලා බලන්නෙත් නෑ අර වගේ අය. නමුත් බලන්න ඒ මොලාව නිසා ඉතින් බලන්න නැත්තේ. ඔව් දැන් ගුවන්විදුලියට මේ කවුද රූප මදේ මැත්තේ රූපනන්දා කියන තු හිටියේ. ඒමාව ගිහින් කියන තු හිටියේ බුදුහාමුදුර මේක නිග්‍රහ කරයි කියලානේ. ඒ සමහරවිට මේ වගේ ඕවා ඉතින් පන්සල් වල ආම්දුරුడు දන්නවද ආම්දුරුడు දන්නේ ඕවා කොහොමද තියාගන්නේ කියලා ඒක අපිට දන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආම්දුරු තමයි හරිම දේ දන්නේ. නම් හරිම දේ දැනගෙන ආදීනව කියු දවසට හිතෙනවා. යකඩෝ ආම්දුරු එදා කියපු ආදීනව නම් හරියට හරි තමයි කියලා. අන්න ඒ වගේ මහා අසාර්ථක පැත්තක් කායanusasana පිළිබඳව කයේ පිළිබඳ දුක්ඛා ගණක හැඟීම ඇති කරගන්න කිසිසේත් කැමති මිනිස්සු කවදා හරි කයේ අනිත්‍යයට වඩා බලවත් අසුබතාවය අත්දකින්න දවසක් උදාපත්. ඒ කියන්නේ කායානුපස්සනාවේ අසුබතාවය දැක්කොත් එහෙම ජීවිතය අප්‍රිය වෙයිද? ගිහි ජීවිතය තුළ අර මොණ්ඩෙක් වගේ ඉන්නවන කියන එකට බාධාවක් වෙයි. නෑ. එයා බොහොම තාම් ජීවිතයක්. එයා බොහොම සරල ජීවිතයක්. එයා බොහොම විනෝදාත්මක ජීවිතයක් සහ පහසු ජීවිතයක්. අර සාල්ලේකතා කිව්වේ සාල්ලේකතා බොහොම සෑහළුයි. එයා ගමන කරන ඇතුළට එයාට එයාගේ ඇඳුම එයාට හරි සෑහළුයි. එතකොට සුවරතා එයාගේ ගත පෝෂණය කරගන්න එයාට තියෙන බොහොම පහසු අවශ්‍යතා ටික. එහෙනම් ඒක මොන තව දෙයක් තියෙනවා. අපකිච්ච. එයාට ගමන කරන ඇතුළට වැඩ ගොඩක් නෑ. අපකිච්ච වැඩ ටිකයි තියෙන්නේ. අපකිච්ච. එතකොට එයාට සෑහළු පැවැත්මක් තියෙනවා. එහෙමයි. සුවරතා බොහොම පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන්. අපකිච්චතා, සල්ලේකතා, සුවරතා ආදී වශයෙන් මේ ගුණ වලින් බොහොම සරල ජීවිතයක් ගත කරන්න පුළුවන් නියම කායනුපස්සනාව අවබෝධ කරගත්ත එක්කෙනා. ඒ කියන්නේ ඕනෑම මොහොතක ඕනෑම දෙයකට ඍජු මුහුණ දෙන්නට මානසික මේ කය කවදා හරි දිරනවානේ කොහොමද තිබ්බද දිරනවානේ. ඒක කය දිරලා වැහැදිච්ච දවසට එයා කම්පා වෙන්නේ නැහැ. ඇයි ඒ? අර මම කිව්වා සබ්බසෝරාම රූපස්මි. යස්සන අන්තිමමයිද මේ රූපයවත් මේ නාමේවත් එක ලෙස පවතින එකක් නෙවෙයි. යස්සන අන්තිමමයිද මගේ කියලා ග්‍රහණය කරගන්න දෙයක් මේ දෙකේ නැහැ. කවුද මේ අවබෝධ කරන්නේ? සක්කාය දිට්ඨිය විඳපු එක්කලා මේ සෝවාන් මාර්ගාවේදී හිතගෙන කියන්නේ. අසතායතන සෝතති.
එතකොට ඒ නිසා මම මේක වෙනස් වුණා, අත්අඩංගත වුණා. තිබුණ තත්ත්වයේ තිබුණ නැහැ කියලා මම ශෝක වෙන්නේ නැහැ. එහෙමයි. අන්න සක්කාය දිට්ඨිය විඳගත්ත එක්කන හැවත් නියම කායන පසනාවල් පෙන්නන තමන්ගේ ශරීර දුබල වෙයි ගියා කියලා. ඇනුම් බලපොන් දෙටුන්නේ නැහැ. ඒක සමහර මම දැක්කා මේ ප්‍රසිද්ධ හොඳ උසස් මහත්මයෙක් එයාට පිළිකා රෝගයක් ඇතිලා. එයා කියනවා මේ පිළිකා රෝගය හැදිච්චවම දැනගත්තට මගේ හිතේ කිසිම කම්පනයක් ආවේ නැහැ. කිසිම කම්පනයක් ආවේ නැහැ. මොකද හැමදාම අපේ අම්මලා තාත්තලා අපේ පන්සලේ ආමතුරු අපිට හම්බෙච්ච පූජා ප්‍රසාදීන් වහන්සේලා ඒක ඉගෙන ගන්න හම්බෙච්ච සරසවියයි සිල් දෙනා යථාර්ථය පෙන්නලා දුන්නා. ඒ යථාර්ථය අවබෝධය දැන් මට පුදුම දීර්ඝ ප්‍රයෝජන වුණා. නොතැවි මගේ කයි දුබලතාවය දකින්න. මම කියන්නේ යම් කිසි තෝරන මාර්ග ධර්මයක සක්කාය දිට්ඨිය වෙනකන් කාය සක්කාය දිට්ඨිය වෙනකට කෙනෙක් කියලායි. එහෙමයි. ඔබවහන්සේලා කිව්ව හිත ඇත්නම් පත කුඩාද කියන කාරණාව මට හිතෙන්නේ අපේ විශේෂපතය පුරුදු කරන් අපේ වගකීම් වලට වැඩි තැනක් දීලා ඉර වෙලා ඉන්නේ මේකෙන් මිදෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිකම. දැන් මරණය කියන එක මේ මොහොතේ වේවි හෙට වෙයි කියලා කරගත යුතු අධ්‍යාත්මික විශේෂපතේ මිසක් අපි දැන් බිසි කියන්නේ ඒකනේ ඔබට පාවිච්චි කරන්න මිනිස්සු. මොකද්ද බිසි? ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, අසල්වාසීන්ගේ වැඩ, ගමේ වැඩ, පොදු වැඩ, සමිතියේ වැඩ. ඔය ඔක්කොම වැඩ කියන කෑල්ල දාලා ඔක්කොමට මුලට ගත්තොත් තමත් එක්ක එකතු කරලා ගත්තොත් කුලකයකට ගත්තොත් අනුනගේ වැඩ. ඒ කියන්නේ දාලා අනියම තමයි විසි කරන්නේ. ඒක වැඩ දාලා යන දේවල්. එතකොට ඒක ඕනේ. සමාජයක ජීවිතේකට ඒක ඕනේ. නමුත් ඒක නෙමෙයි ජීවිතේ පළවෙනි විශේෂපතේ. ඒත් ඒවා තමන්ගේ විශේෂපතේ පුළුල් කර ගැනීමට පළවෙනි වශයෙන් වඩා පුළුල් වරාදයක් තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා යොමු කරගන්න මිනිසයා කවදා හරි දවසකට ඇවෙනවනේ. අර කොන ආචාරිත බ්‍රහ්මචාරියන් නලන්ත යෝපනේ දාන. ඒක හරි. සින්න පංචාව ජයන්ති කියන මතේ බලන්නේ. මනේ මට මේ බබදර වාසය කරලා මගේ අධ්‍යාත්මය දියුණු කරලා අධ්‍යාත්මය තුළ බුදු ගුණ දකින්න බැරි වුණා කියලා මරණ මන්තිකේදී ලොකු ශෝකයක් උපදව ගන්නවා. ඕක ගිහියන් විතරක් තියෙන එක නෙමෙයි. පැවිද්දන් විශේෂපතේ තොත් දෙවෙනි නේ. පැවිද්දන් තියෙන විශේෂපතේ මොකද්ද? දායක ගෙවල් 1000 ගාන පොයි. එතකොට හැමදාම බණ, හැමදාම පිළිත්, හැමදාම බාන්ද කුර, හැමදාම දාන. ඉතින් විහාරයට යන්න දාවන්නේ මට. කියන්නේ එහෙම නෙමෙයි ධර්ම දේශනා කරනවා නෙමෙයි බණක් කරන්න තියෙනවා. බණක් කරන්න තියෙනවා. මම කරලා කියන්නේ ඒක බිස්නස් එකේ කරනවා. බිස්නස් එකේ කරනවා. ඒ රත්තරනේ මගේ ස්වාමීන් වහන්සේලාටත් වෙලා තියෙන පළවෙනිම දුක්ඛිත සංවේදනකම දේ තමයි ඔය. බාහිර දේවල් මේ එකේ බහුතරය සෝමනන්දරගෙන කතා කරනවා මම. මේක අල්පතරයට වැටෙනායි කලබල වෙන්න ඕනේ නැහැ. බහුතරයට වෙනායි කලබල වුණාට කමන්නේ. කලබල වෙනකොට ධර්මයේ පපෝල වැඩිලා. ඉතින් මට වෙලා තියෙන්නේ කරුවේම තමයි. ඒක හිතනවනේ. ගිහිද පැවිදි කියලා වෙනසන්නේ කලබල වුණාට පස්සේ කරන්නේ ඒ කියලා දෙන කෙනාට පහර දෙනවා මිසක් තමන් හදනව නෙමෙයි. ඔව් දැන් ඉතල බලන්න අපිට දැන් මේ වසහර පළාතේ ඉඳලා උතුරු කරේට වනකට යන්න ගියොත් අපිට අහස් යාගෙන යන්න බෑනේ. එහෙමයි. අපිට පැය කීයක් අතරමඟද? දවසකට ඒ වගේ එකවරකට ගිහින් ආවොත් මුළු දවසම අනුන්ගෙන ඉවරයි. එතකොට එහෙනම් මම මොකද කරන්නේ? අනුන්ගේට නවත්තන එකද නැහැ. මොකද බලන්න අත්ත දත්තම් පරත්තේන. අත්ත දත්තම් ආත්මාර්ථයේ නිවරන්න පුළුල් කර ගැනීම හේවත් පරාසයේ පුළුල් කර ගැනීම හේවත් විශේෂපතේ පුළුල් කර ගැනීම කරන්න පුළුවන් වැඩි කාලයක් මට වාහනේ යන ගමන් තියෙනවා. මම නෙමෙයි ඩ්‍රයිවිං කරන්නේ. මට පුළුවන් මගේ අධ්‍යාත්මයට හැරිලා බලන්න. එතෙන් යනකම් මුළු දවසේ පන්සලේ ඉන්නවට වඩා පන්සලේ හිටියොත් ස්වාමීන් වහන්සේ කියලා කවුරු හරි ඉන්නවා. එහෙමයි. කතා කරන්න කවුරු හරි ඉන්නවා. දුරකථනයත් ඕෆ් කරලා තියලා. ගමන ගිහිලා ඉවර වෙනකම්ම අපි ඒ අධ්‍යාත්මයට හැරිලා බලන්න ඕනෑකම තියෙනවා නම් හිත ඇත්නම් අනිත් විශේෂපතය කුඩා තමන්ගේ විශේෂපතේ විශාලයි. ඒ ඔබ වහන්සේ කාර්ය බහුලයි. ඔබ වහන්සේ ඔය වගේම බොහෝ දෙනා ඔබ වහන්සේව හමු වෙලා කතා කරන්න බොහොම ප්‍රියයි. සහ ඔබ වහන්සේ බාහිර දෙන වටින අවස්ථාත් අඩුයි. ඒතකොට විහාරස්ථානයේ වැඩි වශයෙන් ඉන්න ඔබ වහන්සේ ඔය කියන නිදහස නැහැ. පූර්ණ වශයෙන් තියෙනවා. මම ඒක මගේ ජීවිතේ හදාගෙන තියෙන්නේ. දැන් කෙනෙක් මේ ස්ථානට આવොත් මෙතන ස්වාමීන් වහන්සේලා තියෙනවා, මෙතන මෙහෙණිවන්දලා තියෙනවා. ඉතින් බහුතරයක් පිළිසිනකට අවශ්‍යතාව පූර්ණේ කරන්න ඕන. ඒ වගේම පිළිසක් විතර නොඑක ආකාර ගැටලු. මේ ගැටලු විසඳ ගන්නත් දෙනවා. මම මේ ගැටලුව අහම ගැටලුවට උත්තර දෙනවා. ගැටලුව කරගහගෙන කොටියට එන්නේ නැහැ මම. ගැටලුව කරගහගෙන බුදුන් වදින්නේ නැහැ මම. ගැටලුව කරගහගෙන බණ අහන්නේ නැහැ මම. මම ඒවා එතන තියෙනවා. අර රාමදුරෝ කිව්වනේ අනේ පරිණාම තාමත් ගෙදර ඔය කාන්තාව කරගහගෙන ඉන්නේ මම කර බීම තියලා යාවේ. ඔය කලවල ඉන්න බා කියන්නේ. ඒ නිසා මේ ගැටලු ඉඳහිට නැගිට තරමට විසඳුමත් සමග වේවා. ඉතින් ඒ මට මම මානසික තරමින් ඉන්නේ ඔය අතර. අවංකව මට ඕනම ධර්ම කාරණාවක් පැය ගණනක් වුණත් එක දිගට මෙනෙහි කරන්න පුළුවන්. සමහරට කායික හරි කතා කරත් මම මගේ අධ්‍යාත්මය තුළ
මට යම්කිසි ධර්ම ගංගාව දිහා බලා ඉන්න මගේ අධ්‍යාත්මයට වෙන වැඩක් පවරන්න පුළුවන්. මං අනුන් දිහා බලා ඉන්න තියෙනවා කියලා මගේ අධ්‍යාත්මයෙන් බලා ඉන්න තියෙන දේ පාඩු කරගන්නේ නැහැ. මට පාඩු කරගන්නේ කොහොමද? ඒ අනුන් තව කෙනෙක් ඔබ වහන්සේ බෙහෙලා කියන කතා කළාත් ඔබ වහන්සේගේ අධ්‍යාත්මයත් එක්ක ඉන්නකොට ඒ කෙනාටත් ඒකෙන්ම ඕනෑ තරම් කාරණා ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. බොහෝ විට එහෙමයි. දැන් ගැටලුවක් ඇති වුණාම දැන් කඳුල කියන එක මටත් ඇති වෙන අවස්ථාවක් නෑ ඕන කරගන්න එක වෙලට. එහෙමයි සර්. එතකොට මට අනුන්ගේ ඇහි කඳුලක් කිනොත් මා අභියසති. මට එයාට මගේ කඳුල මම වීලවා ගන්න යම් ක්‍රමවේදයක් තියෙනවනේ ධර්ම ක්‍රමවේදය. මෙන්න පුතේ මෙහෙම හිතමු. මෙන්න පුතේ මෙහෙම හිතමු. මේක තමයි ඇත්ත. ඒක තමයි කරුණාව. මේක තමයි ඇත්ත පුතේ. මෙතන දැක්කම කියලා මට කරුණාවෙන් කියලා දෙන්න පුළුවන්. ඒක ඇත්තටම හිතාගත්තුවා ඉන්නවා. දැන් මේ 50 කී දෙනෙක් නම් කියනදෝ බව දන්නේ නැහැ. ඔබ වහන්සේ නිසා තමයි අපි ජීවත් වෙන්නේ කියලා. මම ගන්න දීලා. අප්පා අපේ අම්මනේ බඩට කන්න දෙනවට වඩා ඔබ වහන්සේ හිතට කන්න දෙන ටික හිත තමයි 100 දෙනෙක් හානි කරගෙන නැතුව ජීවත් වෙන්නේ කියලා. මට ඕන තරම් හම්බෙලා තියෙනවා පින්නත්. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම කොච්චර අපෝ ජීවත් කරනවාද? හැබැයි අපි ජීවත් කරනවායි කියන තැන ඉඳලා අපහු ගිහි ජීවිතය තුළ ඇලෙන්න ගැටෙන්න නෙමෙයි. දැන් ඇත්තටම අද රාත්‍රී දේශනාව තුළ ශ්‍රවණය කරන්න කරුණාව සම්බන්ධ වූ දේශනාවක් අද රාත්‍රියේදී අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට නියමිලා තියෙන මේ කරුණාව සමහරවල් දුක සම්බන්ධවනේ. දැන් දුකදී ඇති වෙන දේ තමයි හදේ ඇති වෙන කම්පාව තමයි කම්පණය තමයි කරුණාව වෙන්නේ. ඒකෝට මේ කරුණාවෙන් බොහෝ වෙලාවට අපි හිතනවා අපි යත් එක අඬන්න ඕන කියලා. අපි යත් එක වැළපෙන්න ඕන කියලා. එයාගේ දුක බෙදා ගන්නවා කියන්නේ එයා ඉන්න තැනටම අපි වැටෙන්න ඕන කියලා. ඇත්තටම ඔබ වහන්සේගේ අත්දැකීම ඔබ වහන්සේ ලැබූ ඒ සැනසීම ඔවුන් අතරට ගෙනියන. දුකටපත් වුණ කෙනාට දුකටම වැටෙන්නේ නෙමෙයි දුකෙන් මිදෙන මාර්ගය කියලා දෙන්නේ. උදාහරණයක් වශයෙන් පුතා ඒකට මට සුදුසුකම් තියෙනවානේ. දැන් මම මේ සමහර අපේ මේ වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ මිනිස්සුන්ගේ විවිධ ගැටලු එනවා. එහෙමයි. බාහිරටගේ විවිධ ගැටලු මගේ තමයි අහන්නේ හුඟක් දෙනෙක්. මම දැන් මොකද දන්නේ ඒක මම ලබාවු පංගුවේ වෙන්නේ ගැටලු අහනවා. ගැටලු කියනවා මට. මං කියනවා මම කියන එක පිළිගන්නේ ඉස්සෙල්ලා. වැරද්ද නම් වැරද්ද පිළිගන්න කරුණා කරලා. උඹලා තව මේ පැවිදි වෙලා අවුරුදු 4යි 5යි. උඹලිම අවුරුදු 7ක් 8ක් ඇති. මට 50 වරුද්දක අත්දැකීම් වල මම මේ කතා කරන්නේ. එහෙමයි. මම සිංහල භාෂාවෙන් කතා කරන්නේ. එතකොට මං කියන එක අහපියව. කිව්වම අනේ ඇත්තටම. එතකොට නිකන් හැරලා බලනවා යකෝ අපි සියල්ල දන්නවා කියලා හිතාගෙන හිටියට අපට වඩා අත්දැකීම් බහුලෙක් කෙනෙක් මේක දිහා බලලා මේ කියන්නේ ඇත්තයි. ඒ ඇත්තයි කියලා කියපුවා එදා ඇහුවේ නැති අය ඉන්නවනේ. එහෙමයි. යම් දවසක කිව්වා ඒ අය අවුරුදු ගානක් ඉන්නදී මට වැරදුනා කියලාගෙන ඉනවන්නේ. එහෙමයි. ඒක එහෙමමයි. හැබැයි වරදිනවකොත් වරදිනවමයි. හරියනවකොත් හරියනවමයි. මොකද ඒක හේතුව ඒක කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකීම. මොකද මම හේතුව දකින්නවා නම් ඵලයක් දකින්නවනේ. ඵලය දකින්නවා නම් හේතුවක් දකින්නවනේ. එතකොට අපේ පරණ මිනිස්සු අපට හැම වෙලාවෙම උපදෙස් දුන්නේ ඒ අය මේ හේතුව තවදුරටත් උඹලට කිව්වොත් උඹට අනාගතේ වරදිනවා කියලා කිව්වොත් වරදිනවද නැද්ද? වරදිනවමයි. පරණ මව්පියෝ කිව්වොත් උඹට වරදිනවා කියලා වරදිනවම. පුතේ උඹ ඔන්න පාරේ ඵලයෙන් උඹට හරියනවමයි කිව්වොත් හරියනවමයි. එහෙමයි. ඒ මොකද ඒගොල්ලෝ අත්දැකීම් සම්භාරයක් බහුල කරගෙන දෙන උපදේශය. මේ ඊටද බිහි වෙච්ච අයට මේ අනුශාසනා රුස්සන් නැති ගතිය තියෙන්නේ. එහෙමයි. ඒගොල්ලෝ හිතනවා යන්තම් නිකන් පොතපතක් අත ගෑහම නැත්නම් සිවුරක් අවුරුද්දක් දෙකක් කරට දාගෙන හිටියම අපි තරම් ටෙරුම් කාර්යෝ තව තුන් ලෝකෙම නැහැ. මේ ඉතල මානවලේ හිටපු කවුරුත් අපි තරම් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එහෙමයි. දැන් අපි අපට වඩා වැඩි සියලු සාමාන්‍යයන්ට අපි සංඝ නේත්‍රවල නැහඳ කියනවා. ඒ කියන්නේ මේ ගුරුවරසල නැතුව හරි ප්‍රශ්නයක්. ඒකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මහන්දලා ටික කාලයක් යනකොට ගුරුවරයා අතහැරලා ගිහිලා හිතනවනේ දැන් රටු ඇවිල්ලා තියෙන්නේ අපිට දැන් පියමන්න පුළුවන්. පියමන්න ගිහිලා කවදා හරි දවසක පැටලිච්ච දවසක් එනවා. ඒ පැටලිච්ච දවසට කල්පනා කරනවා ගලව ගන්න ක්‍රමවේදය දන්නේ. පැටලෙනකන් යන්න පුළුවන්. පැටලිච්ච දවසට ක්‍රමවේදය ගන්න එපායි. දැන් අපි මේ කෝවේ රත් වෙලා ගැටළු වලට මුණ දීලා ඒව ගලවගෙන අන්තෝ ජටා බහිදට ජටායි ජටාවද තන්තං ගෝතම මොච්චාමි ඒ ගැටළු කොහොමද විසඳගන්නේ කියලා අහනකොට අන්න කිව්වා සීලේ ප්‍රතික්‍රහය නරසපන්න චිත්තම් පඤ්ඤන්ද භාවය මේ එකක්වත් නැතුව කොහොමද මිනිස්සු අභිවෘද්ධි උදාපත් කරගන්නේ හරි කනගාටුදායකයි මේ තත්ත්වය. පසුගිය සතියේ අපි බොහොම හිත සසලවණු කම්පා වුණු සංවේගයක් ඇතුළු සිදුවීම තමයි මුහුණුවතේ හම්බුණු අනියම් පෙම්වතත් එක්ක ගිහිල්ලා ජීවිතේ බෑග් එකකට සීමා කරගෙන ආපු දියණියක් පිළිබඳව සහ ඒ පුද්ගලයා දිවිනසා ගැනීම පිළිබඳව මේ වගේ දේවල් දිහා බලනකොට පැරණන් අර ලබා දුන්නු අවවාදය අම්මට සිහිපත් කරලා තිබෙන්නේ සිරිපාදේ යනවා කියලා. ශ්‍රීපාදේ වඳින්න යනවා. ඉතින් මේ හිත රිදවලා බොරුවට මුල් තැන දීලා ජීවිතේ අඩාල කරගන්න අවස්ථාවක් ඒ අම්මා මම නම් මට කිසි අනුකම්පාවක් එන්නේ. ඔබ මට අන්තිම ගමන ගියේ
බ්‍රාන්තිය ගමන යන්න වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ඔබ ඒකත් අනුභවයක් කරලා ගියද ඔය? ඉතින් උඹ ඊ ගමන ඔබට විඳින්නක දීච්චේ ඉරණම. උඹේ ඉරණම. කාගවත් ඉරණම අපිට වෙනස් කරන්න බෑ පුතා ඇත්තටම. එහෙමයි. අනිත් එක යම් දෙයක් සිද්ධ වෙන්නේ අපිට සිද්ධ වේතු ආකාරය. හොඳ වේවා නරක වේවා. ඒ නිසා ඒ සිද්ධිය අරගෙන බැලුවම බලන්න රාග රත්තා නදක්කන් කියන්නේ. දැන් රාගයෙන් රත්ත්‍ච්ච මිනිහාට එතකොට දැන් බලන්න මේ මිනිසයා මං දරුවන්ට කොච්චර ආදරේද කියලා මෙයා දැනගත්තා. මෙයා දැනගෙන මට මෙයාටත් ඒ තරමටම ආදරය කරන්න කියලා මගේ ආදරය වෙනස් කරන්න උත්සාහ කළා. ඒක තමයි අර රාගයට වඩා ඉස්මතු වෙලා ආවේ. අපි දන්නේ ඔය කියන එක තුළ මුළු ලිපියම දාලා තිබුණේ නැහැ නේ. ඔහොම ටිකයි ලිපිය දාලා තිබුණේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් මේකට දෙන්න පුළුවන් සමාජ ආදර්ශය මේ ධර්මානුකූලව රාගයෙන් රත්තුණු හිතකට කරන්න බැරි අපරාධයක් නැහැ කියන එකනේ. දැන් අපි හිතමුකෝ ගැළපෙන්නේ නැත්නම් උඹ ඵලයෙන් වෙනම අනාථ වුණත් කරන්න දෙයක් නැහැ. අවිවාහ කාන්තාවන්නේ උඹ ජීවත් වෙන කියලා ඒ දරුවට ජීවිතේ දුන්නා නම් කොච්චර වටිනවද? සරසම් කරන්න පුළුවන් හිතන්න පුළුවන් ජාතකේ නමුත් ඒ ඔක්කොම හිතන්න පුළුවන් ශක්තිය අර ද්වේෂසහගත හිත ඉස්පතු වුණාට පස්සේ සත්‍ය පෙනුන්නේ නැහැ. එයාට රාගය, ද්වේෂය, මොහය තුනම ඉස්පතු වුණා. ඒ නිසා දරුවනේ මේක හොඳ ආදර්ශය හොඳ පාඩමක්. ඒ කියන්නේ දැන් සමාජයේද මේක Facebook වල නැත්නම් මොහොන පොතේ යන්නේ නැත්නම් සමාජ මාධ්‍යයේ යන්නේ Facebook නිසා නැත්නම් සමාජ මාධ්‍ය නිසා වුණු අනතුරක් විදිහනේ. මේක ඒක හිතේ තිබෙන මේ රාගය, ද්වේෂය, මොහය නිසා ඇති වුණු අනතුරක් මේ තියෙන්නේ. දැන් අපි තුමු භික්ෂුන් වහන්සේලා කියනවා තරුණ භික්ෂුන් වහන්සේලා කී දෙනෙක් මේ කාන්තාවන්ගේ නොයි කාලින්ගන හින්දා සිවුරු වල යනවා. වැරද්ද තියෙන්නේ කාන්තාවගේද? අපි ඇගිලි දිකන එක පැත්තකට වැරද්ද තියෙන්නේ කාන්තාවගේද? නෑ. කාන්තාව කියලා කියන එක්කෙනා රාගයෙන් තත්ත්වෙච්ච රාගය තෘප්තිමත් කරගන්න කොතනක හෝ ඇලෙන එක්කෙනෙක්. කාන්තාව කියන කෙනා. පැවිද්දා ඒකේ ආදීනව දකින්න තරම් හොඳ අධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්නද කියන්නේ. එතකොට පැවිද්ද මේකට එයාගේ ආලිංගන වල රැවටලා ගියා කියන මං කියන කාන්තාව වැරද්ද නෙමෙයි. හිත දමනය නොකරගෙන ඉන්න වැරද්ද. ඒ නිසා Facebook එකේ වැරද්දවත් වෙනත් තියෙන මොනවා සමාජ දාල වල වැරද්දවත් නෙමෙයි. ඔවුන්ගේ හිතේ වැරද්ද නෙමෙයි. අපි වැරද්ද පැත්තක තියලා හැම වෙලාවෙම නිවැරදි පාස්කු ප්‍රහාරයේ කර්ම හොයනවා වගේනේ අපි. වැරද්ද පැත්තක තියලා වැරදි කරුව පැත්තක තියලා වැරද්ද මැරිච්ච අය වැරදි කරුව වඩපත් වෙන මේ සමාජ කාර්යයක් නෙවෙයි ඉස්පතලා තියෙන්නේ. බල මොකටද දරපාලිය කියන්නේ. අර කවුද කිව්ව එක අහලා යන්න තිස්සම් පාලිය ඔක වෙන්නේ නැහැ. ඒ වගේ තැනක නේද අපේ රට තියෙන්නේ. දැන් බලන්න අවුලෙන් අවුලයි නේද ප්‍රශ්න. හරියට මේ මට පෙනෙන්නේ මට මතක් වෙන්නේ නැවතත් බණක් කියනම කැකිලි රජුගේ නඩු තීන්දුව ගැන. දැන් මේ ඔක්කොම දේවල් බැලුවම මේ මාද ගණන් අවුරුදු ගණන් ජාතික ධනෙ කෝටි ගණන් වේදන් කරලා අන්තිමට මොකද කරලා තියෙන්නේ? නැටු මොකොත් නැති දෙරේ අලුවකුත් නැති අන්තිම නිගමනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ හැම තැනම ප්‍රශ්න වලට සපයන උත්තරය මොකද පය බරවායට පිටි කර බෙහෙත් බඳිනාසේ කියලා කියන්නේ. හරිම කනගාටුදායක මේ තත්ත්වය ඇත්තටම. කකුලට තියෙන ලෙඩේට පිටට බෙහෙත් බඳලා ඔන්න හරි කියන. ඒක වැඩි කියන්නේ මෙහෙමයි. දැන් මේක මේ මහ මිනිස්සු වටා උපදේශ මණ්ඩලයකුත් ඉන්නවා. උත්තරීතර අනුශාසක මණ්ඩලය කියලා එකකුත් ඉන්නවා. එකෙක්වත් කියන්නේ නැහැ නේ මේක වැරද්ද. එකෙක්වත් අහන්න ගන්න නැහැ නේ මේක වැරදිව. එහි කියන එකේ වැරද්ද. එහි කියන එකේ වැරද්ද නේද මේ තියෙන්නේ කියලා බලන්න. අපට සමා වෙන්න අද දවසට වැඩසටහනින් සමගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. ජීවිතේ යම් අවබෝධයක් ලැබිය යුතුයි නම් ඒ අවබෝධය ලැබිය යුතු මාර්ගය කොහෙන් හැට බලන්න. මේ හැම දෙයක්ම ගලපලා බලලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වගේම අපි ඉන්න සමාජය තුළදී ධර්මයට නොගැලපෙන දෙයක් තියෙනවාද කියලා ඔබ හිතන්නකෝ. රාග, ද්වේෂ, මෝහ මේවා කොහොමවත් අකුසල්මනේ. අවසානයේදී මේ අපි කරලා තියෙන පව් අකුසල් ඔක්කොම දිහා බැලුවහම මේවට තමයි නතු වෙලා තියෙන්නේ. අනිත් පසින් කුසල් වඩන ඒ වගේම ධර්මයේ හැසිරෙන ධර්මානුකූල ජීවිතයකට හැම විටම යොමු වෙන ඒ ප්‍රායෝගිකව අත්හදා බලන්නට උත්සාහ කරන බොහෝ දෙනාගේ ජීවිත මරුණත් සැපයි අපි හඳුනන්නේ. බොහෝ දෙනාට ඒ සැනසීම තියෙනවා. අනිත් පසින් මේ වගේ විශ්වෝප වෙන සංවේගී උපදවන කාරණාවලට මොන දෙන තත්ත්වෙ බොහොම අඩුයි. ඒ නිසා සමාජයේ රැවටිලිකාරී ස්වභාවයට හසු වෙන්නේ නැතුව ඉන්න මෙදෙන්නට ඔබට නැවස පෑදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දහන අනේ ඒක මතක් වෙන ආවාදක් කියලා ඉඩ දෙන්න. රාගයේ ඒ ධර්මකව තුළ හානි වුණේ තමන්ගේ ජීවිතේ හෝ ඒ විරිදගේ ජීවිතේ කරගෙන යන දරුවන්ගේ ජීවිතේ හානි වෙච්ච හැටි බලන්න. ඒ වගේම අපි දැක්කා රූප මාධ්‍ය තුළ විකාශනය කළා මාස 9ක් වයසට කුඩා විරිදෙකුට අම්මා කෙනෙක් පහර දෙන හැටි. මොන තරම් භයංකර තත්ත්වයකට ඒ දැන් විදේශීකයෙකුට තාව දරුවා හැදුණා. දරුවා ලංකාවට අරගෙන ආවා. ඒතකොට මේ මාස 9ක් ගත වෙච්ච දරුවා ලංකාවේ හම්බුණා හෝ ඒටි හම්බුණා හෝ මේ දරුවාට මේ විදිහට දනුවන් දෙන්න පුළුවන් සාහසික හිතක් මේ තැනත්ට ආවේ කොහොමද? ඒ කොහොම රාගයේ දරුණු සිතුවිලි දෝරේ ගලාගේ කවුඩින්ද?
අර පහක් නේරි වතුර ගලන්න යනවා කිව්වා වගේ පුංචි දරුවා මුටි කන ආකාරයේ බැලුවම කාගේ හිත සමිත නොවෙන්නේ. ඒ කියන්නේ රටද ඉපදුනේ ලංකාවේ ඉපදුනේ කියන්නේ තමන්ගේ කුසින් ඉපදුනේ ඉපදුනේ මොන තරම් මේ සාහිත්‍ය ගෑනුන්ට මෙහෙම කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අර කාගේ හරි දරුවෙකුට අර මේ මුස්ලිම් ජාතික දියණියකට නෑ වේවැල් පහර දීලා යක්ෂා වෙච්චකින් ඉතින් මේ ඔක්කොම දේවල් රාගයේ ද්වේෂී ඉස්පතු වෙච්ච සමාජයේ දවසින් දවස මේ වගේ මිනිවරුන් අහන්න දෙකෙන් ලෝකයේ එකම රට වෙන්නදී මෙච්චර දරුණු ආකාරයක මිනිවරු සිද්ධ වෙන රට. නමුත් වැඩිම බණ කියන රටක් මේක. ඒ නිසා මේ බණ අහන යම් දෙනෙක් නැත්නම් මේ පිළිබඳව ධර්ම සංවේගය පහර කරගත්තත් හොඳ කාරණා. හඬක් නගන්නත් හොඳ කාරණා හැටියට මම කල්පනා කරනවා. මේ හඬ ධර්මානුකූලව නැගුණොත් තමයි හොඳ. ධර්මානුකූලව තමයි අපිට නගන්න පුළුවන් මේ හඬ. නමුත් ධර්මානුකූලව විතරක් හඬ නගලා බෑ. දැන් මේ වගේ වරදක් කරන ජීවිත වෙන කාන්තාවට දේතු සියලුම ඉහළ දඬුවම් ලබා දුන්නොත් අරාබිකරේ වගේ මේ රට දඬුවමට යතරකට යටත් කරන්න පුළුවන් රටක් ධර්මයෙන් විතරක් හදන්න පුළුවන් රටක් නෙමෙයි. දඬුවමත් අවශ්‍යයි. සාමදාන වේදදාන කියලා හතරක් තියෙනවා. කවුරුත් රාජ්‍යවාස්තේ රට පාලනය කරන මේක ඕන. දැන් මේක වෙලා තියෙන්නේ ඕගාල උණු කෙවුම් වගේ මේක මාධ්‍යවල යම්තරක කොටසක් වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඒකට මොකද වුනේ කියලා. දැන් ඒ අවුරුදු 9 වයසේ දරුවට දරුවන් දීම සම්බන්ධව ඒ අම්මට දුන්න දඬුවම. එතකොට දැන් හිරගත කළා කියලා කරන්නේ නෙමෙයි. මොකද අවසානයේ මේ දඬුවම ඔන්න කියලා අපවත විනාශ කළා. අන්තිමට වෙන්නේ මොකයි? එතකොට ඕනම කෙනෙක් හිතනවා මට හිරේ අමුතු කරන්නේ නෙමෙයි. ඊළඟට අපවත විනාශ වෙන්න පුළුවන් නේ. එතන මොන අපරාධයක් කළත් මොකද කියලා හිතනවා. එහෙම නෙමෙයි. මරණීය දඬුවමේ අනුමත කළ යුතු තරට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා මේ රට. මේක විශ්වාසයක් එක්ක කතා කරපො අහිත කරවචන එක්ක හිතන්න එපා. මම මේ මැදේ ඉඳලා කතා කරන්නේ. මිනිස්සෙක් එක්ක ඉඳලා කතා කරන්නේ. රටක් හදන්න නම් මේ ක්‍රමවේද සියල්ලක්ම භාවිත කරන්න වෙනවා. එහෙමයි. ඉතින් අපි ඇත්තටම අපි ගැන හිතුවනම් ඔහොම වෙන්නේ නැහැ. මුල තියෙන අපේ ගාවමනේ. ඒ නිසා අපිට යම් වරදක් වුණාම අපි යම් පසුතැ වෙනවාද පීඩාවටපත් වෙනවාද ඒ අනුරට ආදේශ කරලා බලනවා නම් එහෙම අපි ඉන්න තැනින් එක පැත්තකින් අපි හැදෙනවා වගේම අනිත් පැත්තට හැදෙනවා. සහ අපේ අතින් වල වැරදි අඩු වෙනවා. සහ අපට හරි මාර්ගය යන්නටත් පහසුවක් ලැබෙන ඒ සඳහා මේ දහම් අවවාදයන් අනුශාසනාව ඔබට හේතු වාසනාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ වැඩසටහනේ සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන අපේ හැමතුනේ අපි පුණ්‍ය අනුමෝදනා පිටට යමු වෙනට ඔබ වහන්සේට ආරාධනා කරනවා. හදපිරි මෛත්‍රියෙන් ඔබට යහපතක් සපතක් ශාන්තියක් අභිවෘද්ධියක් උදාපත් වේවා. පුණ්‍ය නිදානයකින් යමක් සැප වශයෙන් ළඟා කරගත යුතුද ඒ සැපය. අවසාන පරම නිබ්බාන පරම සුවය. අත්විඳින්නට සියලු කුසල් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත පුණ්‍යානුමෝදනා කීපයට අපේ හිත යොමු කරන්න කැමැතියි. ප්‍රථම පුණ්‍යානුමෝදනා වෙනුවෙන් මෙහි වැඩ සිටින පාරමී පින්වත් මෙහෙණින් වහන්සේගේ මෑණියන් වූ එල්.එච්. බේබි නෝනා මෑණියන් පිළියන්දල ගැඩකුවාන සිට රුපියල් 25000ක බරපැනක් දන් වෙනුවෙන් කැපකොට තිබෙනවා. ආර්යදාස ස්වාමි පුත්‍රයාණන් ශාන්ත ශ්‍රී පුතාට දයාවංශ බෑනට විමර්ශන ඉලක් හේල් පෙරේරාට සොයිරි නැතු හැමට පින් අනුමෝදන් කරන්නත් සුජීවත් ධර්මවල කරන්නත් ආශිර්වාද පිණිසයි අය මේ බරපැන පූජා කරන්නේ. ඔබගේම ගණිමුල්ල කැන්දලියත් පාළුවේ අංක 111 1 සනරත් සුනේන්ද්‍ර මහත්මයා සහ පුෂ්පකා දමයන්ති පින්වත් මහත්මිය කියලා දෙපළ රුපියල් 25000ක වරකණක් දානමාන ආදී වෙනින් කැපකොට තිබෙනවා. වසරක පමණකන මියගේ කරුණාරත්න පියතුමාණන්ට මාස 8කට පෙර මියගිය සන්දා ජොලිය සමන්ලතා මහත්මියට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනා වෙනුවී කැප කිරීම සිදු කරන්නේ. ඒ වගේම තවත් රුපියල් 25000ක වරකණක් ඩබ්ලිව් චිත්‍රලතා මහත්මිය අංක 2 අංක 2 R4 යාගොඩපාර ඉඹුල්ගොඩ සිට පිළිගන්නවලා තිබෙනවා. 3 වසරකට පෙර මියගේ ස්වාම පුරුෂයාට පින් දෙන්නත් 4 වසරකට පෙර මියගේ දීපාන්ති දිනට පින් දෙන්නත් වසර එකමාරකට පෙර මියගේ කල්දේරා පුංචම ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් ඇයතු බරපැන පින්නම ලබනවා. එවගේම ශ්‍රේයානී සෙනවිරත්න පින්වත් මහත්මිය අංක 364 හබරකඩ හෝමාගමට රුපියල් 45000ක් දානමාන පින්කට සඳහා යොදවා තිබෙනවා. ඒ ගෞරවනීය ලොකු හම්බුරන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රථම කොට ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අප සෑම සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවායි කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. දී විතානගේ පින්වත් මහත්මයා සහ කරුණා ගමගේ මහත්මිය මාතර අකුරස්ස මාණික් ගොඩස රුපියල් 30000ක බලපෑම පිරිනමා තිබෙනවා දානමාන ආදී සඳහා මේගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නත් දෙසැම්බර් 18 වෙනිදා දාන දිනයේදී තිබුණු සෙනුල දිසත් පුතුටත් දෙසැම්බර් 21 වෙනිදා දාන දිනයේදී තිබුණු අභිනව අභිමන් පුතුටත් මෙතුණී ගිහන්සා දිනේට ආශිර්වාද පිණිසයි අද ඒ කැපවීම සිදු කරන්නේ. ඒ උදව් උපකාර කළා වූ සියලු පින්තුලාට අවස්ථාවෝචිතව මේ පින්කඳ යහපත පිණිස සපත පිණිස සනසුම් පිණිස අභිවෘද්ධිය පිණිස වේවා. සුබ ජන්මදින පිණිස වේවා. මියගේ ඇත්තන්ට පරලොවින් තමන්ගේ ආත්මය සිත්ලා කරගත් පින්කඳක් ලෙස පීඨ පිළිසරණ වේවා. බුදුබණ ඇසූ පින් අනුමෝදනාවට පවා හිත මනස යොමු කරගත්තු සියලු පින්තුනි ඔබ හැම දෙනාටම පරම නිබ්බාන සෝයෙන් සුඛිතතර වීමට මේ කුසල පාරමිතා ධර්ම වේවා.
අනන්ත බුදු ගුණ సంతානයේ වැඩිත්වා කියලා අධිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාද ප්‍රාර්ථනාවත් සමගින් වැඩසටහනින් සමුගන්න මොහොතේ මේ විහාරස්ථානයේ යම් කටයුතු වෙනුවෙන් විවිධාකාරයෙන් දායක වන පින්වතුන් දෙසා මාතෘකත අංග සිහිපත් කරන්න 0714 222 844 0714 222 844 අපේ නායක හඳුනන වහන්සේ ඉදිරියට අංකයේ ඒ වගේම කාර්යාල අංකයේ 07 13 14 625 07 13 14 625 දුරකථන අංකයට යොදව තිබෙන්නේ. අපි ඔබට ඒ සඳහා ආරාධනා කරන ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට මෙතන පාමුලින් සමුගන්නා මොහොත අපේ පූජනීය වන්දනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේට නැවත පුණ්‍ය අනුමෝදනා කරනවා. දීර්ඝාසීල ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන කියලා අපේ ශ්‍රාවක හැමදෙනා වෙනුම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නවා. නැවත රාත්‍රී 7ට සිඩ්නි තසපුවෙන් හමු වීමේ අපේක්ෂාව ඇතුව හැමදෙනාටම තෙරුවන් සරණයි.